සුබ සන්ධ්‍යාවක්. ආයිබෝන්. අපි දැන් ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. අගෝස්තු 11 සෙනසුරාදා. ඔබ දන්නවා දැනටමත් අපි දාලා තියෙන පෝස්ට් එකත් එක්ක සහ මේ පසුබිමේ ඉඳගෙන ඉන්න ඈත් එක්ක මේ පුරුදු මූණත් එක්ක අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඊටාම කෙටියෙන් මේ බදාදා හැන්දෑවේ 3ට විහාර මහදේවීය එලිමහාන් රංගපීඨයේදී සිසුජන සමුළුවක් පැවැත්වෙනවා. ඒ පිළිබඳ විස්තර අදාළ පෝස්ට් එකේ තියෙනවා, වෝල් එකේ බලන්න පුළුවන්. ඒ සිසුජන හමුවටත් පෙරවදනක් විදිහට තමයි අද මුණ ගැහෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේදී ඓතිහාසික සටන් භූමියේ ඉඳගෙන තමයි ඔබට කතා කරන්නේ. අපි යම් වෙලාවක් ඔබ සමග අදහස් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මගේ ළඟම ඉන්නේ ලහිරු වීරසේකර ඔබ දන්නවා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු. ඊට හැපැත්තෙන් ඉන්නේ හරේන්ද්‍ර ගුණරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමේ සභාපතිවරයා තමයි ඔහු. දැන් මේ කතාව ඉතාම කෙටියෙන් ඔබට තේරෙන්න කිව්වොත් එහෙම නිදහස් අධ්‍යාපනය වැළලෙන්න යනවා. ආණ්ඩු ගණනාවක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ දශක කිහිපයක් තිස්සේ හිමින් ඒ වැඩේ වෙනවා. ලංකාව පුංචි දූපතක්. මේ දූපත වට කරගෙන ආර්ථික ඝාතකයන් වැඩ කරමින් ඉන්නවා. වොෂින්ටනේ කොළඹ එකට එකතු වෙලා වැඩ කරමින් ලංකාවේ ආර්ථික මෙහෙයවනවා. ඉතාම කෙටියෙන් නිදහස් අධ්‍යාපනය ඒ වගේම සෞඛ්‍ය සේවාව එහා බැඳුණු සියලුම ජන හිතවාදී ජනයාට අවශ්‍ය සියලුම සුබ සාධන තත්වයන් විනාශ කිරීමෙන් පිට අවසානයේ මේ එකම ජඩ වෙළඳපොළක් වඩපත් වෙන. මේ ගැන අපි දිගින් ඔබට කතා කරලා තියෙනවා. මේ ගැන අපි යම් අදහසක් ඔබට දීලා ඊළඟට බදාදා හැන්දෑවේ 3ට විහාර මහදේවී එලිමහාන් රංගපීඨයේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලහිරු. දැන් මම ගොඩක් කිව්වනේ. ඊටම කිටින් අපි දැන් දිගට මේ විදිහට කතා කරලා තියෙනවා. ඔබත් පුර ලී රහ වෙනකන් කෑ ගහලා කියලා තියෙන කැමරා පැලෙන්නවා. අපි දැනුත් කතා කරලා ඊටම කෙටියෙන් මේ බලන එක කියමු. නිදහස් අධ්‍යාපනය කිව්ව මිනිස්සු තේරෙන්නේ නැහැ මේ. දැන් ඉදාවේල පිරිමහ ගන්න අපේ සතේ නැති වුණු කියන්නේ මේක විගුණමු. හන්දත් නැහැ. දැන් නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද? ඒක විනාශ වෙන්නේ කොහොමද? විනාශ වෙන්න සැලසුම් හැදෙන්නේ කොහොමද? ලෝකේ පුරාම අපේ සමුද්‍රයන් බලාගෙන ඉන්න හින්දා කෙටි විග්‍රහයක් කරන්න බලන්න. මොකක් තමයි මේ මොකද මිනිස්සු හිතාගෙන ඉන්නවා නිදහස් අධ්‍යාපනය කියපු ගමන් ඒක මේ නිකන් හම්බෙන අධ්‍යාපනය. මුමිලේ හම්බෙන අධ්‍යාපනයේ ඒක මේ නිකන් මිනිස්සුන්ට බැරි හින්දා ආණ්ඩුව නිකන් මිනිස්සුන්ට බැරිකමක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුව දෙනවා නේද? නමුත් අපි හිතනවා නිදහස් අධ්‍යාපනය කියන්නේ ඊට වඩා ගොඩාක් පුළුල් එකක්, ගොඩාක් ව්‍යාප්ත වෙච්ච අදහසක්. ඒකේ අපි දකින එක තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ. ඇත්තටම සමහරව හිතනවා මේක මේ සල්ලි තියනවද නැද්ද කියන එක මත පමණක් පදනම් වෙන එකක් කියලා. අපි බොහොම පැහැදිලිව කියනවා ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ සල්ලි තියනවද නැද්ද? කියන්නේ කෙනෙකුගේ ආගම මොකක්ද? ජාතිය මොකක්ද? කුලය මොකක්ද? වර්ගය මොකක්ද? එයා නියෝජනය කරන්නේ මොන පන්තියේද? ස්ත්‍රී පුරුෂද? මෙන්න මේ කිසිම එකක් සලකන්නේ නැතුව මේ සමාජයේ ඉන්න සියලු දෙනාට අධ්‍යාපනයේ ලබන්න තියෙන අයිතිය, අධ්‍යාපනයේ ලබන්න තියෙන පරම අයිතිය තමයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. අනිත් එක තමයි දැන් ගොඩක් අය හිතනවා මේක නිකන් හම්බෙන එක කියලා කිව්වට පස්සේ අතරම නිකන් මුකුත් නැතුව දැන් ඒ කාලේ හිටපු පාලකයා නිකන් එයාට හිතුණාට පස්සේ නිකන් අපිට පව් කියලා හිතලා දීලා වගේ. අනුකම්පා කරනවා. නමුත් එහෙම නෙමෙයි ඇත්ත කතාව කියන්නේ එකක් අපි මේ අධ්‍යාපනයට ගෙවලා තියෙනවා. අපේ අම්මා තාත්තා අපි ඉපදෙන්නත් කලින් ඉඳලා මේ අධ්‍යාපනයේට බදු මුදල් කියලා ගෙවනවා. ඒ සාමූහික අරමුදලක් තමයි බදු මුදල් කියලා රජය එකතු කරන්නේ. ඒවෙන් තමයි අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ආරක්ෂාවට, වාහන පහසුකම් ගන්න. මේවට ප්‍රතිපාදන වෙන් කරන්නේ අන්නේ සල්ලි වල. ඒ නිසා නිදහස් අධ්‍යාපනය කියන්නේ මෙන්න මේක නිකම්ම හම්බෙන එක නෙමෙයි නිශ්චිතවම. නිදහස් අධ්‍යාපනය කියලා අපි හඳුන්වන එක තමයි සල්ලි තියනවද නැද්ද කියන එක. Tamanගේ ජාතිය මොකක්ද, ආගම මොකක්ද, කුලය මොකක්ද, Taman ස්ත්‍රී පුරුෂද මේ කිසිම දෙයක් සලකන්නේ නැතුව කෙනෙකුට ඉගෙන ගන්න තියෙන අයිතිය, කෙනෙකුට ඉගෙන ගන්න අවස්ථාව තියෙන එක තමයි නිදහස් අධ්‍යාපනය කියලා අපි හඳුන්වන්නේ. යටත් විජිතකරණයේ තීරණාත්මක කාලවලදී 1940 දශකයේ වෙනකොට ලංකාවේ තිබුණා වෙනම රාජ්‍යයක් විදිහට ලංකාව හැදෙන්නේ කොහොමද? එදා දවසේ අද වගේම ගොබ්බේ වලින් ඉඳලා තියෙන යම් අදහසක් තියෙන ශ්‍රී ලාංකිකයන් ඉඳලා තියෙනවා. එතකොට CWW කණ්ඩායමකට 1946 වෙනකොට කණ්ඩායමක එකතු වෙලා මේක හොඳ කතා කරලා තියෙනවා. ඔවුන් එදා කතා කිව්වේ ලංකාවට අනන්‍ය මිනිහෙක් හදන හැටි. ඒ ශක්තිමත් මිනිහෙක්, මොලයක් තියෙන මිනිහෙක්, අතපය නිදහසේ වැඩ කරන්න දන්න හදවතක් තියෙන මිනිහෙක් හදන්න. ඒ තමයි නිදහස් අධ්‍යාපනයේ මුල. ලෝකේ සියලුම කාලයක සංසන්දනය කරුවත් ඓතිහාසික තත්ත්වයක් නෙවෙයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ මේ මූලික ඉතාමත්ම විශිෂ්ට තැනක තියෙනවා. එය පරම්පරාවට රැකගෙන පෝෂණය කරලා ගෙනියන විදිහ අරගලයක් තමයි මේ අපි ඉදිරියට කරමින් ඉන්නේ. අඛණ්ඩ අරගලයක් ඉතිහාසයෙන් කරන්නට බල කරනවා. ලහිරු තව එක කාරණයක්. දැන් මේ වෙනකොට දැන් විවිධ කණ්ඩායම් මේ අධ්‍යාපනයේ නිදහස ගැන කතා කරනවා. සමහරව දැන් විජේදාස රාජපක්ෂ වගේ අය, එතකොට රාජිත් සේනාරත්න වගේ අය මෙම ජනප්‍රිය ඔය ධාරාවේ කතිකයෝ කියමින් ඉන්නවා නිදහස් අධ්‍යාපනයේ නෙවෙයි අධ්‍යාපනයේ නිදහස කියලා නැවත
අධ්‍යාපනය මුදලාලීකරණය කරන සල්ලි වලට ඉගෙන ගන්න පුළුවන් අවස්ථා හදන එක කෙරෙමින් කියනවා. ඒ දෙක වෙන් කරන්න කොහොමද? ඔව් බොහොම පැහැදිලිව දැන් පහුගිය සයිට මාර්ගලයේ ඇතුළත ඒගොල්ලන්ගේ තර්කයේ බවට පත් උනේ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයට වඩා මේ අධ්‍යාපනයේ නිදහස තියෙනවා. ඒක ඒගොල්ලෝ අර්ථ දැක්ුවේ සල්ලි තියන අයට සල්ලි දීලා ඉගෙන ගන්නත් අනිත් අයට ওই කොහේ හරි තියෙන තැනක ඉගෙන ගන්නත් තියෙන එක තමයි අයිතියක් ලෙස සැලකුවේ. ඒක වෙලාවකදී විවස්ථාව සංශෝධනය කරන වෙලාවකත් නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වගන්ති ඇතුළත් උනේ අධ්‍යාපන නිදහස. ඒකෙන් හැදින්වීම සල්ලි තියන අයට සල්ලි දීලා ඉගෙන ගන්න නිදහස් තියෙනවා. අපි අහන්නේ දැන් ඒ කියන්නේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් හැමෝටම සමාන අවස්ථා තියෙන අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ලංකාවේ 3 ලක්ෂ ගණනක් විභාගෙලියද්දී ඒකෙන් සමත් වෙන අයගෙනුත් 25000කට ආසන්න ප්‍රමාණයක් නම් ජාතික විශ්වවිද්‍යාල පත්‍රයට ඇතුළත් වෙන්නේ. අවස්ථා සීමිත වෙලා තියෙන තත්ත්වයක් ඇතුළේ තමයි මිනිස්සුන්ට මේ සල්ලි වියදම් කරන එක ගැන හිතන්න වෙලා තියෙන්නේ. Tamange දරුවට අධ්‍යාපනයක්. අපි කියන්නේ ඒක වඩා පුළුල් පරාසයක පැතිරලා තියෙනවා නම් සල්ලි තියනවද නැද්ද කියන එක අදාළ නැතුව අධ්‍යාපනය දෙන්න පුළුවන්. ඒතකොට අන්න ඒක නොසලකා දැන් මේගොල්ලෝ ගෙනාව තර්කය තමයි අපේ සරණ පාඩයක් තිබුණා නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපන නිදහසක්. මේකේ ඒගොල්ලෝ අර්ථ දැක්වුවා සල්ලි තියනට සල්ලි දීලා ඉගෙන ගන්නත් අනිත් අය වෙන තියෙන විදිහට ඉගෙන ගන්න. නමුත් අපි කිව්වේ අධ්‍යාපන නිදහස කියලා ඒක නෙවෙයි. මොකද ඒගොල්ලෝ කියන අර්ථයෙන් ගත්තොත් එහෙම සල්ලි තියන අයට සල්ලි දීලා ඉගෙන ගන්න නම් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා. ඒ අධ්‍යාපන ආයතන විශේෂයෙන් ලංකාව වගේ තත්ත්වයක් සැලකුවොත් එහෙම කිසිම අපි හිතනවා ලංකාවේ තියෙන කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාලයකට කිසිම පෞද්ගලික පාසලකට උවමනාවක් නැහැ. ලංකාවේ ලකුණු 1 2කින් ලකුණු මිස් වෙන අයට විශ්වවිද්‍යාලය යන්න බැරි වෙන අයට උසස් අධ්‍යාපන අවස්ථාව දෙන්න නෙවෙයි යාලට ඕන. පාසල් යන්න බැරුව ඉන්න කාට හරි පාසල් යන්න අවස්ථාව දෙන්න නෙවෙයි යාලට ඕන. අදටත් ලංකාවේ මේ මෑතම කාලේ සංඛ්‍යාලයක නාව ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පාසල් යා යුතු වයසේ දරුවන් පාසල් යන්නේ නැහැ. ඒතර ජාත්‍යන්තර පාසල් තියෙන්නේ, පෞද්ගලික පාසල් තියෙන්නේ. ඒ වැඩේ කරන්නේ නෙවෙයි. අර ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් විභාගෙලියදී ඒකෙන් 25000ක් විශ්වවිද්‍යාලයේදී ඉතුරු ටිකට අධ්‍යාපන අවස්ථා දෙන්න නෙවෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන ලාභ අපේක්ෂාව සඳහා. ලාභය අරමුණු කරගෙන වෙළඳපොළක් තියනවා දැන්. හිතන්නකො 3 ලක්ෂ ගාණක් විභාගෙලියලා ඒකෙන් සමත් වෙන ගාණේ 25000ක් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ලොකු ඉඩකඩක් තියෙනවා මේක ලොකු මාකට් එකක් තියෙනවා. ඒ මාකට් එකට තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල වෙලා දාලා තියෙන්නේ. සයිට මුදලාලි Tamante තිබුණු පෞද්ගලික රෝහලක් තිබුණලා අධ්‍යාපනය විකුණන කඩයක් දාන්නේ. අරකට වඩා හම්බ කරන්න පුළුවන් හින්දා. ඒතර ඒක සමහරවිට අපි දැක්ක රාජසේනාරත් මහත්මයා හැම හැඳින්නුවා මේ පින්නතේ වැඩක් කියලා. එහෙම තමයි හැඳින්නුවේ. ඒතර ඒක නෙමෙයි අපි අධ්‍යාපන නිදහස කියලා කියන්නේ. අපි අධ්‍යාපන නිදහස කියලා කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ. මේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අපි උදාහරණ ගත්තොත් එහෙම බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන කට්ටියව ගිහිල්ලා දානවා පෙට්‍රෝලියම් එකේ ට්‍රේනින්ග්. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒක කොහොමද මේ අධ්‍යාපන ඉගෙනගත් එකයි මේ කරන්න තියෙන වැඩේ අතර සම්බන්ධයක් හදන්නේ. අදටත් මේ විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල ඛේදවාචකය තමයි මේක විශ්වවිද්‍යාල කියලා හඳුන්වන්න පුළුවන්ද කියන එක බව ප්‍රශ්නේ. මොකද අලුත් නිර්මාණ කෙරෙන්න ඕන තැන, නව නිර්මාණ හැදෙන්න ඕන තැන, නාට්‍ය හැදෙන්න ඕන තැන, පොත් ලියවෙන්න ඕන තැන, අලුත් විද්‍යාත්මක පරීක්ෂණ කෙරෙන්න ඕන තැන, අලුත් වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම කරන්න ඕන තැන අද නිකන් කම්කරුවෙක් හදන ශ්‍රමිකයෙක් හදන තැනටපත් කරනවා. අපි කිව්වේ ඔන්න ඕකෙන් අධ්‍යාපන නිදහස. ඇයි බැරි අපිට දැන් විශ්වවිද්‍යාල ආවට පස්සේ මේ දවස්වල කතා බහක් කරන ප්‍රධාන එකක් තමයි මේ 180 සම්බන්ධ ප්‍රශ්න. ළමයි දේශන වලට යන්නේ. ඒ දේශනෙට යනවද නැද්ද කියන එකෙන් විතරයි ළමයින්ට දැනුම දිනවද නැද්ද කියලා මනින්න තීරණය කරනවා. අපි අහන්නේ මිනිහෙකුට දේශනෙට යන්න නැතුව පරීක්ෂණ කරන්න බැරිද? මිනිහෙකුට දේශනයකට සම්බන්ධ වෙන්නේ නැතුව පුස්තකාල පරිහරණය කරන්න බැරිද? අන්තර්ජාල පරිහරණය කරලා මිනිහෙකුට දැනුම ගන්න බැරිද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් අද විශ්වවිද්‍යාල තුල තියෙනවා. සාමාන්‍ය මේ විද්‍යා විෂයන් හදාරපු කෙනෙක් ඇත්තටම අපි හිතනවා තෝරගන්න ඕන නම් කියන්නේ එයා අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඉහළට යනවා නම් තෝරගන්න ඕන විද්‍යාපීඨ සයන්ස් ෆැකල්ටි. නමුත් සයන්ස් ෆැකල්ටි වලට එන්න තීරණය කරන්නේ සමහර වෙලාවට වෛද්‍ය පීඨයට යන්න බැරි හින්දා වෙලා. ඒක ඛේදවාචකයි. මොකද ඉගෙන ගන්න එතකොට සතුටින් නෙවෙයි. නමුත් විද්‍යාපීඨයකට ආපු කෙනෙක් තමයි රසායන විද්‍යාව හරි භෞතික විද්‍යාව හරි ගණිතය හරි ඉහළට ඉගෙන ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක. වෛද්‍ය පීඨ වලට එන කෙනා වෛද්‍යවරයෙක් වෙන්නේ නෙවෙයි. එයාගේ වෘත්තීය සුසුකම් සපුරගන්නේ. ඒ නිසා අපි අධ්‍යාපන නිදහස කියලා කිව්වෙම ඔන්න ඔය විදිහට. මම අර කලින් වැඩසටහනකදී කියවනේ අර මේගස්සේ බොහෝ පැණිතුරුන් මේ ගීතය අපිට උගන්වපු එක දැන් උගන්වන්නේ පැලයක් සිටුවා ඵලයක් ලැබුවා මිලකර විකුණා සතුටක් ලැබුවා. ඔන්න ඔය වගේ දෘෂ්ටිමය බලපෑමක් අධ්‍යාපනය කරනවා. අපි අධ්‍යාපන නිදහස කියලා කිව්ව ඔන්න ඔයගේ පුළුල් කතාවක්. මේගොල්ලෝ කිව්වේ සල්ලි තියන අයට සල්ලි දීලා ඉගෙන ගන්න අනිත් අයට නැතුව ඉන්න. හැබැයි සල්ලි තියන අයටයි නැති අයටයි දෙගොල්ලන්ටම අධ්‍යාපන අවස්ථා හම්බෙන අධ්‍යාපන අයිතිය හම්බෙන එකම විදිහ තමයි අපි යෝජනා කරපු සරණ. ඒ තමයි නිදහස් අධ්‍යාපන සරණ. මේ වෙනකොට ඔබ දන්නවා අලුත් විවස්ථාවක් පිළිබඳ කතිකාවක් තිබෙනවා. මට අනුව ඊනියා විවස්ථා සංශෝධන ක්‍රියාදාමයක්. මේ ක්‍රියාදාමයේ තුලත් ලයිව් මේ නිදහස් අධ්‍යාපනය හෝ අධ්‍යාපන නිදහස් පිළිබඳ මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති අතුල් කරන්න කියලා කතිකාවක් තිබෙනවා.
ඒ කියන්නේ දැනට තිබෙන්නේ රජයේ වගකීමක් හැටියට මූලික අධ්‍යාපනයක් හැටියට නෙවෙයි. දැන් අලුත් විවස්ථා ක්‍රියාදාමයේ තුල යෝජනා කෙරෙන්නේ නිදහස් අධ්‍යාපනයේ හෝ අධ්‍යාපන නිදහස මූලික අධ්‍යාපනයක් හැටියට දාන්න. ඉතින් මිනිස්සුන්ගේ ආසයි. ඔක්කොම දැන් මේක මාර වැඩක් වෙන්නේ නැහැ. මාර වැඩක් නෙවෙයි වෙන්නේ යන්නේ. ඒ කරන්නේ යන්නේ එතකොට අනිත් කට උදාහරණයක් සයිටම් ශිෂ්‍යයන්ට පුළුවන් මූලික අධ්‍යාපනකම් නඩුවක් දාන්න අපිට ඉගෙන ගන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට මූලික සුසුකම් නැති කෙනෙකුට පවා වෛද්‍යවරයෙක් වෙන්න දෙන්නේ නැද්ද කියලා නඩු දාන්න පුළුවන්. ඒකට මේ යන්නේ එහෙම එකක් ඒවට අහු වෙන්න එපා. ඉතින් අපි ආයි කතා කරනවා. දැන් මම කැමති මහා ශිෂ්‍ය සංගමේ චපුර සභාපති හරේන්ද්‍ර ගුණරත්නට හරෙන්න දැන් මේ වෙනකොට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දක්වවන බොහෝ අය කියමින් ඉන්න මේ විශ්වවිද්‍යාලවල සියලු දේ දීම ඒවා හේතුමුත් ගල්ලාහනක් වගේ මේ නිකන් පොඩු විශ්වවිද්‍යාල වගේ කතාවක් කියන්නේ. දැන් අපි මේ මොහොතේ ඉන්නේ චපුර මේ භූමියේ චපුර විශ්වවිද්‍යාලයේ ඇතුලේ තත්ත්වය මොකක්ද? අද තත්ත්වය. යාළුවෝ විශ්වවිද්‍යාලයේ වෙන ගැටුම් අතරම පහුගිය දවස් කීපේ පුරාම පහුගිය දවස් වලක් නෙමෙයි. පහුගිය වර්ෂ කීපේ පුරාම දැවැන්ත විදිහේ අධ්‍යයන සුදුසාධන කෙළු ප්‍රමාණයක් මේක තුළ නිර්මාණය වෙලා තිබුණා. හැබැයි පහුගිය දවසක මේ විශ්වවිද්‍යාලය ඇතුළේම උපකුලපතිවරයා සම්බන්ධ වුණ ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රචාරණයකට හැබැයි හිටියා සද්‍යාව නම අමිතුමා ජයදාස රාජපක්ෂ හිටියා. ඊට පස්සේ උපකුලපති හිටියා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හිටියා. එතනදී උපකුලපතිවරයා කියපු දේ තමයි මේ විශ්වවිද්‍යාලය ඇතුළේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතුමාට අපි ඊට කලින් ඉඳන් සාකච්ඡාවලදී අතිතරම් වාර්තා හදලා පවා දීලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙනම් 2016 අවුරුද්දේ විශ්වවිද්‍යාල 9ක ආරම්භ කරනවා තාක්ෂණ පීඨ. දැන් මෙහෙත් ආගෙන යාළුවෝ විශ්වවිද්‍යාල ඇතුලේ තාක්ෂණ පීඨ ආරම්භ කරනවා. ඒ තාක්ෂණ පීඨ ඇතුලේ ගත්තොත් එහෙම අවුරුදු දෙකමාරක් වෙනවා. දැන් ඒ ශිෂ්‍යයෝ ඇවිල්ලා ඒ සහෝදරවෝ ඇවිල්ලා අවුරුදු දෙකමාරක්. හැබැයි ඒ සහෝදරුන් තාම විශේෂ නිර්දේශයක් නැහැ. දැන් මේ පහුගිය දවසේ කියලා තිබුණා මේ පීඨාධිපතිවරයා තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා කියලා තිබුණා ඒ ශිෂ්‍යයන්ගේ උපාධිය සම්බන්ධ වගකීම ගන්න බෑ කියලා. ඔය උපාධිය සම්බන්ධ වගකීම අපිට ගන්න බෑ. වෙන උපාධියකට මාරු වෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තාක්ෂණ පීඨය වල තියෙනවා. ඊපස්සේ මොමාගම තමයි තාක්ෂණ පීඨය වල ගොඩනැගිලි ඉදි කරන්නේ. හැබැයි මේ වෙනකොට තාක්ෂණ පීඨය වල අලුතින් ගොඩනැගිලි ඉදි වෙන්නේ නැහැ. ඊපස්සේ අනිත් හොඳ උදාහරණයක් ඉංජිනේරු පීඨයත් ආරම්භ කරනවා මේ 2016 අවුරුද්දේ. තාක්ෂණ පීඨයත් එකත් මොමාගම නගරේ තමයි ඉදි කරන්න තිබුණේ. හැබැයි ඉංජිනේරු පීඨයේ පීඨ සංකීර්ණය ඉදි කරන්න කැබිනට් අනුමැතිය හම්බෙලා. ඒ කියන්නේ මුදල් දෙන්න කරන්න කැබිනට් අනුමැතිය හම්බෙලා. හැබැයි ඊට පස්සේ ආයෙ රජයෙන් කියලා දිනවා ඒක ඉදි කරන්න මුදල් දෙන්න බෑ කියලා. ඊට පස්සේ ආචාර්යවරුන්ට සිද්ධ වෙනවා يعني විශ්වවිද්‍යාල පැත්තෙන් සිද්ධ වෙනවා ආසියානු සංවර්ධනයක් වෙන නායක කරන් ඉදි කරන්න. ඊට පස්සේ දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන තත්ත්වය තමයි දැන් මේ ඉංජිනේරු පීඨයේ ඉන්නවා ළමයි 240ක් ආසන්න පිරිසක් ඉන්නවා. ආචාර්යවරුන් ඉන්නේ 10ක් 12ක්. ඒ ආචාර්යවරුන්ට සිද්ධ වෙනවා ළමයි උගන්වන එක පැත්තක තියලා ආසියානු සංවර්ධන වෙනකොට වාර්තා හදලා දෙනවා. වාර්තා හදලා දෙන්න සිද්ධ වෙනවා වැඩකඩු සිද්ධ වෙන මෙහෙම කියලා දේශන කරන එක පැත්තකට දාලා සත්‍යයකට වාර්තා දෙක තුනක් හදන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය අරගෙන විද්‍යාලයක් හදනවා කියන්නේ මාරාන්තික වැඩක්. ඒ කෙලිම විද්‍යාල අපේ අතින්ම මුදලාලිකරණය කරන ප්‍රධාන වැඩක්. අතන මේක අලුත් ප්‍රවෘත්තියක් මටත්. ඒ කියන්නේ ඒක ඉතාමත්ම දරුණු කිසිසේත් නොවිතු දෙයක්. ඒ රාජ්‍ය පැත්තක තියෙද්දි කෙලිම විශ්වවිද්‍යාල සම්බන්ධ කරලා එළියෙන් ඒවා හදනවා කියන්නේ මාපහු පටන් ගන්න දෙයක් නෑ. පටන් ගන්න තියෙන්නේ. ආචාර්යවරුන් කියනවා ඒ කියන්නේ අපේ කියන්නේ විශ්වවිද්‍යාලයට ඕන විදිහට නෙමෙයි ගොඩනැගිලි හැදෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ තමයි සම්පූර්ණ ප්ලෑන් එක තියෙන්නේ. එයාලා තමයි ගොඩනැගිලි හදන්නේ. ඒ කියන්නේ ආචාර්යවරු විශ්වවිද්‍යාල පැත්තේ විශ්වවිද්‍යාල ළමයි හරි උපකුලපතිවරු හරි අවුරුදු දෙන ගොඩනැගිල්ල නෙමෙයි එතන ඉදි කරන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ ඉඳලා එයාලා දෙන ගොඩනැගිල්ල තමයි එතන ඉදි කරන්නේ. ඊපස්සේ ඉංජිනේරු පිරි ගත්තොත් දැන් මේ අවුරුදු දෙකක සහෝදරවරු මේ පීඨයට ඉන්නවා. දැන් එතන තියෙන්නේ දැන් උන්චිට ප්‍රමාණයක් තියෙනවා. දැන් ඊළඟ අවුරුද්ද දැන් තව බැච් දෙකක් එන්න තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ ඉංජිනේරු පීඨය ඇතුලේ දැවැන්ත විද්‍යාගාර පහසුකම් මේ වගේ ඉඩකඩ සම්බන්ධ ප්‍රශ්න වදිනවා. අනිත් ශාස්ත්‍ර පීඨය ගත්තොත් තියෙනවා. ශාස්ත්‍ර පීඨයේ ළමයි 3500ක් දරිනවා. ඊපස්සේ ළමයි 3500ටම ඉන්න තියෙන එකම ගොඩනැගිල්ල තමයි සුමංගල ගොඩනැගිල්ල. ඒක අවුරුදු දැන් සෑහෙන ගාණක් ඇතුලේ තාම ප්‍රතිසංස්කරණ කටයුත්තක්වත් වෙලා නැහැ. අනුතරමින් මේක ඇතුලේ වතුර ළමයින්ට වතුර බොන්න ටැප් එකක් නැහැ. ටැප් එකක් ඉල්ල උද්ඝෝෂණ කරන්න සිද්ධ. ඉන්න වැසිකිළියක්වත් නැහැ අනුතරමින්. ඒ ගොඩනැගිල්ල ඇතුලේ වැසිකිළි ගන්නත් උද්ඝෝෂණ කරන්න සිද්ධ. හැබැයි දැනටත් උපකුලපතිවරයා ප්‍රසිද්ධ මාධ්‍ය බව කියනවා ජාර්දන්පුර විශ්වවිද්‍යාලයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ නේවාසිකාගාරයක් තියෙන ළමයි බහුතරයකට. දැන් ළමයි 13000ක් විතර ඉන්න විශ්වවිද්‍යාලය ඇතුලේ ළමයි 4000කට ආසන්න පිරිස තමයි නේවාසිකාගාර හම්බෙන්නේ. හැබැයි ඉන්න තියෙන නේවාසිකාගාර ස්ථිර නේවාසිකාගාරවල මකුණෝ තමයි නිදාගත්ත පස්සේ මකුණෝ ඇවිල්ලා ළමයි මුස්සන් යනවා. ඒ තරමට නේවාසිකාගාරවල ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ දැන් එළියේ නේවාසිකාගාර විදිහට අරන් තින්නේ පොඩි කාමර තමයි අරන් තින්නේ. පොඩි බෝඩින් වල වගේ අරන් තින්නේ. ඒවයි ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න මොකද? හැබැයි කිසිම ප්‍රශ්නයක් උපකුලපතිවරයා අනකට ගන්න මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කෙලින්ම කරපු දේ තමයි
විජේදාසගේ වැසිකිලි සුදු කරා. ඒක තමයි කරපු එකම දේ. හැබැයි මේ වෙලාවේ උපකුලපතිවරට අමුතු වුණා සුමංගල ගොඩනැගිල්ල තුලේ වැසිකිලි නෑ කියන එක. ඒකින්ද විශ්වවිද්‍යාල වලට මෙන් ගත්තොත් මේවට අදාළ දැන් සටනක් ගොඩනැගිලි තියෙනවා. පහුගිය දවස්වල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යන්න උනා තාක්ෂණ පීඨවල ඉන්න ළමයි. ඊයේ සාකච්ඡාවක් ඉල්ලලා විජේදාසගේ ඊපස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් ලියුම් දාලා. හැබැයි ඒවා ගැනවත් සාකච්ඡාවක් දුන්නේ නැහැ. ඒ හින්දා ඊට පස්සේ යන්න සිද්ධ වුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්. ඊට පස්සේ මෙහි උපකල්පත් එක්ක විරාජිත ගන්න සාකච්ඡාවේ කිසිම ප්‍රයෝජනයක් නැති වුණා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි දැනට විශ්වවිද්‍යාලවල තියෙන්නේ. ලහිම් දැන් නැවත දැන් ඔබ විවිධ විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධතා තියෙන නිසා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයක ඇඳුම් කරන හැටියට දැන් සෙස් විශ්වවිද්‍යාලවල දැන් මම පුද්ගලිකව දන්න විශ්වවිද්‍යාල කීපයක් මත වෙනවා විශ්වවිද්‍යාලවල අඩුපාඩු ඒ කියන්නේ වැසිකිළියක ඉඳලා ඒ කියන්නේ වතුර බොන පයිප් එකේ ඉඳලම විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබේ නිරීක්ෂණ මොනවද එහෙම ආසන්න වශයෙන් තියෙන්නේ? ඔව් දැන් විශ්වවිද්‍යාල සියල්ලම ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ සියල්ලම ගත්තට පස්සේ පහුගිය අවුරුදු ගාණක් අරගෙන බලන්න හැමදාම නේවාසිකාගාර ප්‍රශ්න නරගන. ඒ කියන්නේ නේවාසිකාගාර හැදෙනවා දැන් නේවාසිකාගාර 60ක් හදනවා කියලා එස්පිසානායක කමිටුවරගේ කාලේ ලොකු ප්‍රචාරණ වැඩක් ගියා. නමුත් ඒ ප්‍රශ්නෙට තාම උත්තර දෙන්න අසමත් වෙලා. දැන් මෙහෙ විතරක් නෙවෙයි රජරට රුහුණ සබරගම ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලය පවා මේ විශ්වවිද්‍යාල පද්ධතියේ කොයි නේවාසිකාගාර ප්‍රශ්න තියෙනවා. ආචාර්ය මහාචාර්ය රුහිගේ ගත්තාට පස්සේ විශ්වවිද්‍යාල සියල්ලම වගේ ඒ ප්‍රශ්න තාම බරපතල ඉදිරියට. ඒකෙන් හිතන්නකෝ අපි අනිත් පැත්තකදීම අපි නිවාසිකාගාර කියන පැත්තකින් කියමු. ඉගෙන ගන්න ආපුවාට ප්‍රධානම දේ තමයි නේ ආචාර්යවරු ඉන්න බෑ මේවා ඉගෙන උගන්නන්නේ. ඒක එකක් තමයි දැන් මේ දේශන ශාලාවේ උගන්නන ආචාර්යවරුන් එකටත් වඩා ඇත්තටම අපි නම් විශ්වාස කරනවා මේ වගේ මහාචාර්යවරු ආචාර්යවරු ඉඳලා පරීක්ෂණ කටයුතු කරන්න බෑ. විශ්වවිද්‍යාලයක ප්‍රධානම කාර්යභාරයක් මේක. විශ්වවිද්‍යාලයේ තියෙන්නේ එළිය සමාජයට දැනුම එළියට අරන් යන අලුත් දැනුම උත්පාදනය කර තැන මේක. මෙතනින් සංවාදයක් නැත්තම් මෙතනින් අලුත් දෙයක් කරන්නේ නැත්තම් මුකුත් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ගණනාවකම තියෙන අර්බුදය තමයි අතරම විශේෂයෙන් ඒකේ එක ප්‍රශ්නයක් තමයි ආචාර්ය මහාචාර්යවරුන්ට වැටු ගෙවන්නේ නැහැ හරියට සමහරවිට. මේ විශේෂයෙන් ගන්න දැන් පහුගිය දවස් වුණා රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨයේ මාස 8ක් ප්‍රතිඵල ප්‍රමාණය. දැන් ගොඩාක් අය හිතුවේ ඒක ආචාර්යවරුන්ගේ වැරද්ද කියලා ආචාර්යවරුන්ට වැඩ වෙන්නේ. නමුත් ඇත්ත කතාව හොයලා බැලුවට පස්සේ ඒ ආචාර්යවරුන්ට වැටු ගෙවලා නැහැ. විභාග කටයුතු සිදු කිරීම සඳහා වෙච්ච දීමනා ගෙවලා නැහැ. ඒතර ඒ ආචාර්යවරුන්ට ප්‍රතිඵල දෙන්න විදිහක් නැතුව ඉන්නේ. ඊට පස්සේ එකෙන් වෙලා තියෙන අවසානයේ තමයි මේ පරිපාලනයේ වැරද්ද හින්දාම දැන් ප්‍රමාණයකට Tamange උපාධි ප්‍රදාන උත්සවයේ මේ අවුරුද්ද යන්න බෑ. අවුරුද්ද පරක් වුණා Tamange උපාධි සහතිකය ගන්න. ඔන්න ඔතනින් තමයි කෙලවර වෙන්නේ. ඒ නිසා බරපතල දෙකේ ප්‍රධානම කාරණේ තමයි අනිත් එක දැන් මේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ, පෙරදින විශ්වවිද්‍යාලයේ, කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරු බොහොම නිශ්චිතව සාකච්ඡාවලදී කියලා තිබුණේ තමයි 2020 වෙනකල් කිසිදු විශ්වවිද්‍යාලයකට කිසිම ප්‍රතිපාදනයක් දෙන්න එපා කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෙලින්ම ඒගොල්ලන්ට කියලා තියෙනවා. ඒතර විශ්වවිද්‍යාලය දැන් කැලණි විශ්වවිද්‍යාලේ නිවාසිකාගාරය ඉදි කරන්නේ නැත්තේ කියලා අහුවට පස්සේ උපකුලපතිවරයාගේ උත්තරේ තමයි අපි UGC එකෙන් සල්ලි ඉල්ලුවා UGC එකෙන් දෙන්න බෑ කියලා. අන්තිමට අපේ සල්ලි වලින් හදන්නද කියලා අහුවා ඒත් එපා කියලා. ඔන්නෝක තමයි තත්ත්වය. ඒ නිසා මේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා තව කතාවක් කියනවා ඒක දැන් අපි ওই භෞතික සම්පත් මේ ප්‍රශ්නේ එක පැත්තකින් තියෙද්දි අනිත් පැත්තේ දැන් මේ ශාස්ත්‍රීය විෂයන් වලට අදාළව විශ්වවිද්‍යාල තුල ලොකු කප්පාදුවක් වෙනවා. අපි විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියලා තිබුණා මේ විශ්වවිද්‍යාල තුල ඉංග්‍රීසි කතා කරක තහනම් කරලා තියෙනවා. බලමොස්තර කණ්ඩායම් වලට එහෙම ශිෂ්‍යගම් වල ඉන්නයි මේවා තහනම් කරලා තියෙන්නේ. නමුත් මේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨයේ මේ අවුරුදු එකමාරකට විතර කලින් අපි ලොකු අරගලයක් කරන් ගියා. මේ විෂයන් ප්‍රමාණයක් තිබුණා. ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් අපිට උගන්වන්න. ළමයි කිව්වා අපිට ඒවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. එළියට ගියාට පස්සේ අපිට මම මුකුත් කරන්න බෑ මේ භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න. ඒ සබ්ජෙක්ට් එක අපිට ඉගෙන ගන්න පුළුවන් එහෙම කියලා. නමුත් මෙහෙන්දී උත්තරේ තමයි ඒවා උගන්වන්නේ ගුරුවරු නෑ. ඔන්නෝක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා විශ්වවිද්‍යාල සියල්ලම ගත්තට පස්සේ ප්‍රතිපාදන වෙන්නේ තිබුණේ. සබරගමුව වගේ විශ්වවිද්‍යාලයක දැන් අවුරුදු ගාණක් තිස්සේ ස්ථීර ජල සැපයීමක් නැහැ. ඒ කියන්නේ හිතන්න විශ්වවිද්‍යාලේ දහස් ගාණක් ළමයි ඉන්න තැනක ස්ථීර ජල සැපයීමක් නැහැ සබරගමු විශ්වවිද්‍යාලේ. මොකද මේ තත්ත්වය නැගෙනහිර ඊට රජරට ගියාට පස්සේ මේ ඒ වගේ වතුර බොන්න බෑ. මේ සාමාන්‍ය ටැප් වලින් වතුර බොන්න බෑ. ළමයි දහස් ගාණකට පාවිච්චි කරන් තියෙන එක ෆිල්ටර් එකක් දෙකක්. ඉතින් මේවා ඉල්ලුවම කියනවා මේ ප්‍රශ්න නැහැ කියලා ළමයින්ට පන්ති දාන්න දෙන්නේ දැන් රජරට පන්ති දාන්න. ඒක රුහුණේ පන්ති දාන්න. අනේක තමයි ඇත්ත කතාව තියෙන ඕනෝක. විශ්වවිද්‍යාල ගන්නවා අපි දැන් ඒවයි වාර්තා මේ හදාගෙන යනවා අපි ඉදිරියේදී ඒකට දාලා සටහන් කරනවා. මොකද කෙලින්ම ප්‍රතිපාදන කප්පාදු කරලා තියෙනවා. ඒවා හදන්න ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ කියලා බොහොම නිශ්චිතව කියලා තියෙනවා. විශ්වවිද්‍යාලවල හොයාගන්න කියලා. දැන් ජයවර්ධන විශ්වවිද්‍යාලය සාමාන්‍යයෙන් මේ ක්‍රීඩා අංශවල නිරත වෙන සහෝදර සහෝදරි දන්නවා උන්ට සමහරලාට මේ තරඟ වලට සහභාගී වෙන එකට පුහුණු කටයුතු වලට ඊට පස්සේ උන්ගේ මොනවාරි ඒ පෝෂණ මේ ආහාර මොනවාරි පෝෂණය සහිත ආහාර ගන්න යම් මුදලක් ගෙවනවා. ඒක මේ ආහාර ශ්‍රම තරම් සුදුසු මුදලකුත් නෙවෙයි. නමුත් යම් මුදලක් ගෙවනවා. නමුත් දැන් ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඒක ගෙවද්දී
සබරගමු විශ්වවිද්‍යාලයෙන් ගිහිල්ලා ඇහුවට පස්සේ ඇයි ඒක අපිට දෙන්නේ නැති කියලා ඇහුවට පස්සේ දෙන උත්තරේ තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ වැඩිපුර බාහිර උපාධි හිමි තියෙනවා. වැඩිපුර හම්බ කරනවා විශ්වවිද්‍යාලේ. සබරගමු විශ්වවිද්‍යාලයට වැඩිපුර හම්බ කරන්න බෑ. ඒ නිසා දෙන්න බෑ කියලා. ඉතින් ඉතින් ඒකට මේ විශ්වවිද්‍යාලේ තියෙන හම්බ කරන ආයතන. දැන් අද ගත්තොත් එහෙම අද සෙනසුරාදා දවසේ මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බැලුවොත් එහෙම දහස් ගණනක් ශිෂ්‍යයෝ ඇවිල්ලා ඉන්නවා මේ බාහිර උපාධි සඳහා ලියාපදිංචි. ඉතින් බලන්න ඒ ශිෂ්‍යයන්ගෙන් සල්ලි අරගෙන අපි වගේම මේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න ඕන අධ්‍යාපන ලබන අවස්ථාව තියෙන මොකක් හෝ මට්ටමක උසස් අධ්‍යාපන අවස්ථාවක් සඳහා සුදුසුකම් තියෙන සහෝදර සහෝදරියන්ට බාහිර උපාධි දෙනවා සල්ලි වල. ඒක ලයින් මතක් කරන්න ඕනේ ඒක මේ අඩු මුදලකට තිබිලා ඒක 4-5 ගුණකින් වැඩි කරලා මුදලක් දැන් සාමාන්‍ය දුප්පත් කෙනෙකුට ඒක කරන්න බෑ. බාහිර උපාධි හිම ගන්න බෑ. ඒක වැඩි කරලා දැන් ස්පිසානාගේ අමතරේදී කරේ කප්පාදු කරා. කප්පාදු කරාට පස්සේ ඒකට විරුද්ධ උද්ඝෝෂණය ආවට පස්සේ කප්පාදු කරන එක නවත්තලා මේක ගාන වැඩි කරා. දෙකම එක වැඩේ කරේ. ඊට පස්සේ මේ ආණ්ඩුවත් කරපඩේ තමයි ඒක කප්පාදුව කියනවා. නමුත් ඒකට සටනක් ගිහින් හින්දා නැවත ඒ කප්පාදුව අයින් කරා. නමුත් දැන් විශාල මුදලක් අය කරනවා. විශාල මුදල ඉස්සර තිබුණා එහෙම දැන් මමත් දන්නේ නිකන් හිතන්නකෝ මේ ආරක්ෂක අංශ සිකියුරිටි ගාඩ් කියනවා. මම දන්න සමහර අය ඉන්නේ මේ ආරක්ෂක අංශය වැඩ කරන ගේටුවක් ගාව බාහිර උපාධි තිබුණ ගන්නවා. පොඩි මුදලක් කියන්නේ දුප්පතාගේ උපාධියක ක්‍රමයක් ඒක. ඒකට වෙනම කඩ දාලා තියෙනවා කැලණි ඒක වෙන එකක්. ඒකත් වැරදි. නමුත් දැන් කරලා තියෙන්නේ හිතන්නවත් බෑ සාමාන්‍යයෙන් නැති බැරි කෙනෙකුට මේ බාහිර උපාධි කරන්න. දැන් අලුතත් මේ මෑතක ඇතිවෙද්දී මේ හරියන්න දැන් මේ අතරේ දැන් අර අදන්න ඉන්න කෙනාගේ ඇඟිල්ලට මේ ඇහැට ඇඟිල්ලෙන් අයින්නවා කියන ජනප්‍රිය කතාවක් මතක් වෙනවා මෙතනදී. දැන් ওই නවකවදයේ පිළිබඳ ප්‍රශ්නය අමාත්‍යව මතක් කරනවා. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලවල අමාත්‍ය නවපදයක් දෙනවා. ඒ නිසා මේ මුන් තමයි ඉගෙන ගන්න දෙන්නේ නැත්නම් අපි මේක ගුණන්න හදන්නේ මේ වගේ කියන මනෝභාවයක් ඇති කරන ජන සමාජය ඇතුළේ. මේ නවකවදය ගැන මහචිත් සංගමේ ඇත්ත මතේ නැත්නම් මොකක්ද ඔබේ මැදිහත් වෙන්නේ? තරවත්ත් එහෙම දැන් නවකවදේ සම්බන්ධ සිද්ධි මවාපෙන්නලා සමාජයේ ලොකු බිල්ලක් මවට වෙලා ඒවා කරන්නේ මහචිත් සංගම හරහා ඒවා කරන්නේ අන්තරේ මැදිහත් වෙලා කියලා ලොකු දැවැන්ත කතාවක් හදලා දිනවා කාලෙකියුම් මැදිහත්. දැන් අපි පැහැදිලිවම කියනවා අපි හැමදාමත් කියපු කතාව තමයි අපි මහචිත් සංගම විදිහට හරි ශිෂ්‍ය ව්‍යාපාර පැත්තෙන් හරි නවකවදයට අපි පැහැදිලිවම විරුද්ධයි. අපි ඒ සම්බන්ධයෙන් අපි මේ විශ්වවිද්‍යාල ඇතුළෙම ඉන්නේ සහෝදරුත් එක්ක සංවාද කරනවා ඒවා මතවාදී කතා කරනවා නවකවදේ නැති කරන්න ඕනේ. හැබැයි අපි ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් ඒ ඉන්න සහෝදරුත් එක්ක ඒවා පැත්තෙන් සාකච්ඡා සංවාද ගනිද්දී ආචාර්යවරුත් එක්ක සම්බන්ධ වෙලා ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා ගනිද්දී අනිත් පැත්තෙන් කියන කතාව තමයි මේ ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් තමයි නවකවදේ කරන්නේ එහෙම සිද්ධි පටලන්නේ. පහුගිය දවසක මේ විශ්වවිද්‍යාලවල නවකවද සිද්ධිය පටලලා හැබැයි නවකවද සිද්ධිය එන්නේ නවකවද සිද්ධියක් කියලා එක මතු කරලා පෙන්නන්නේ තාක්ෂණ පීඨයට සම්බන්ධ දාලා. يعني තාක්ෂණ පීඨයේ ඉන්න සහෝදරු 5 දෙනෙකුට නවකවද සම්බන්ධ සිද්ධියක් කියලා පන්ති දහනක්. හැබැයි මේ පන්ති දහනම් එන්නේ හරියටම يعني ඒ සහෝදරු ගිහිල්ලා අරගලයට ඒ සහෝදරු උපාධිය සම්බන්ධ ප්‍රශ්නේ මතුනට පස්සේ ඒකට සටනක් ගත්ත අවස්ථාවේදී තමයි නවකවද සිද්ධිය එළියට එන්නේ. පහුගිය දවස් කීපය පුරාම පහුගිය කාලාන්තරයක් පුරාම ඇතිවෙච්ච සිද්ධියන් එහෙම උනේ. අපි පැහැදිලිවම ශිෂ්‍ය ව්‍යාපාර පැත්තෙන් කැඳුම්කර සහෝදර සම්බන්ධ වෙන සාකච්ඡාවලදීත් අපි මහජන සංගම විදිහට අපි හැමදාම කියලා දෙන කතාව තමයි නවකවදේ සම්පූර්ණයෙන් අපි විරුද්ධයි. මොකද නවකවද සිද්ධිය ඇති වෙන එක අපිට ඇත්තටම අවාසිදායක දෙයක්. අපි නවකවද සිද්ධි වල පැහැදිලිව විරුද්ධයි. ඒවට අම්බල දෙන්නෙත් අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ. අපි ඒවා විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න දාලා මේ පසුගාමී සංස්කෘතිය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න අදාළව විශ්වවිද්‍යාලයෙන් හැම සහෝදරියක්ම සම්බන්ධ කරගත්ත මතවාද සංවාදවලට එළෙමින් ආචාර්යවරුන් එක්ක සංවාද කරනවා. ඒ සම්බන්ධ මැදිහත් වීමක් අනිවාර්යයෙන්ම ලයින් ඔබ මොකද කියන්නේ ඒකට? නවකවදේ. ඒකේ එකක් තමයි අපි ලොකුම විවෘතව සෞන්දර්ය කියපුවා දහසම තමයි තියෙන්නේ. ඒකේ මම අර කියන්න ගිය දවසට දැන් එකක් තියෙනවා දැන් විශ්වවිද්‍යාලයක දහස් ගාණක් එකට ඉද්දි. ඒ කියන්නේ මේ අවුරුදු 25 26 27 කියන මේ තරුණ වයසේ ඉන්න දහස් ගාණක් එක නිවාසිකාගාරයක ඉද්දි එක දේශන ශාලාවට යද්දි එක ආපන ශාලාව පාවිච්චි කරද්දී සමහර වෙලාවට හිතන්න දැන් මේ සාමාන්‍ය විශ්වවිද්‍යාලවලට ඇවිල්ලා ඉන්නේ මේ ඉලිය සමාජ ජීවත් වෙච්ච අය. මේක අතරේ දෙන්නෙක් අතර ප්‍රශ්නයක් නෑ. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. කියන්නේ ශිෂ්‍යෝ ගහ ගන්න අවස්ථා. ලොංගතු ගහ ගන්න අවස්ථා තියෙනවා. නමුත් අපි හැම වෙලෙම මැදිහත් වෙන්නේ නැවත එවැනි දෙයක් නොවෙන්න දාලව කොහොමද අපි වැඩ කරන්නේ කියලා ශිෂ්‍යෝ එක්ක කතා කරලා ශිෂ්‍යෝ එක්ක ඒක ප්‍රශ්න බේරලා කතා කරලා ඇයි මොනවද උනේ කියලා ලොකු කතාවක් කියලා ඒක නැවත ඇති නොවන තත්ත්වයට අපි කතා කරද්දී විශ්වවිද්‍යාල පරිපාලනය. ශිෂ්‍යෝ අතර ප්‍රශ්න බේරන්න සිස්සංගම් වලට පුළුවන්. සිස්සංගමෙන් ගිහිල්ලා කතා කරලා දෙපාර්ශ්වවලට කතා කරලා ඔහොම කරන්න එපා මෙන්න මේමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඒක බේරෙන්න. නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය හැම වෙලෙම කරන්නේ අර සහෝදරයත් මතු කරා වගේ විශ්වවිද්‍යාලයේ වෙන උද්ඝෝෂණ ක්‍රියාවලියක් පැන නැගීමින් ඉනවනම් අර සමහරట్లాට දෙන්නෙක් මේ Tamanගේ පෞද්ගලික ප්‍රශ්නයකට බහින්බස්සීමක් පාවිච්චි කරලා එක පාර්ශවයකට පන්ති දානවා. උනෝක තමයි කරගෙන යන ක්‍රියාවලිය. ඒකෙන් නැවත වෙන්නේ එක පාර්ශවයක් නැවත වෛරීසාගතව මෙතෙන්ට මැදිහත් වෙන්න ඉඩ හදලා
එක පාර්ශවයක පැත්ත ගන්නවා විශ්වවිද්‍යාල පරිපාලන. අපි කිසිම වෙලාවක එහෙම කරන්නේ. නවකවාද සිද්ධිවලදී විශ්වවිද්‍යාල පරිපාලනය හැමදේම කරන්නේ මේ සිද්ධි වලට අපි ඕනෑ තරම් මෙදිහත් වෙලු. අපි මේ අදාළ පාර්ශවයන් වලට කියලා සමහර ශිෂ්‍යෝ පැත්තෙන් අපි ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. සමහර එවැනි ක්‍රියාවන් වලට මැදිහත් වෙච්ච අය අපි ශිෂ්‍යෝම කියලා තියෙනවා. නැවත ඔයා පොදු ක්‍රියාවකට සම්බන්ධ කරගන්නේ නැහැ. නැවත ඔන්නවාට මෙහෙමයි වෙන්නේ. ඔයා මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා. නිවාසිකාගාරේ ඉන්න ඔයාට අවස්ථාවක් නැහැ. පොදු අන්න එහෙම පොදුවේ හදාගත්ත රීතීන් කියලා. මොකද මේක කවුරු හරි හිතනවා නම් මේ නීති දාලා හිරිය දාලා මේක නවත්තන්න පුළුවන් කියලා. මේක නවත්තන්න බෑ. දැන් ගන්නකො ලෝකේ සමහර රටවල් තියෙනවා මේ මොනවා හරි ඔය දූෂණ චෝදනා වලට ලක් වෙච්ච අය ගල් ගහලා මරනවා. ඒක අවුරුදු ඉතිහාසයක් තිස්සේ රටවල් වල තාම තියෙනවා. ඒක නීතියක් දාලා නවත්තන්න බැරි වෙලා තියෙනවා. ඒකේ මොනවා හරි මේ ප්‍රජාව ඇතුළෙන් එන සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙච්ච සාකච්ඡාවකින් ඒවෙන් තමයි වෙනස් කරන්නේ. අපි හිතනවා විශ්වවිද්‍යාල ඇතුළත මේ කතාව වෙනස් කරන්න දාලා අපි බොහොම පැහැදිලිව කිසිම වෙලාවක නවකවාදයේ සම්බන්ධයෙන් අපි පෙනී ඉන්නේ නැහැ. ඒකේ වෙලා කියන්නේ වෙනතරමක් පහුගිය කාලේ වෙලා තියෙන්නේ ඔබත් දකින්න නැති අපි සමහර රූපවාහිනී සාකච්ඡාවලට ගියා මේ සයිටම් සටන උපරිම තලයක තියෙද්දි සමහර රූපවාහිනී සාකච්ඡාවල අපිට කියලා කතා කරනවා නවකවාදී. නවකවාදී ගැන තමයි කතා කරන්නේ අපිත් එක්ක එක වේදිකාවක හිටපුවාය පවා අපිට චෝදනා කරමින් හිටපුවා තමයි කරේ. ඒ නිසා බොහොම පැහැදිලි අපි මේ වෙනුවෙන් වෙච්ච ලොකු සංවාදයක්. විශ්වවිද්‍යාල ඇතුලේ ආචාර්යවරුත් එක්ක ඊට පස්සේ මේ ඉන්න අපේ අනන්තින සේවක සහෝදර සහෝදරියන් එක්ක මේගොල්ලෝ ඔක්කොම එකතු කරපු පොලි සංස්කෘතිය සම්බන්ධයෙන් වෙච්ච ලොකු විපර්යාසයක්. මේක ඇත්තටම සංස්කෘතිය සම්බන්ධයෙන් ලොකු වෙනසක් කරන්න ඕන තත්ත්වයක්. ඒ නිසා ඒකට දාලා අපි මැදිහත් වීම කරන එක තමයි අපි විශාල වශයෙන් කරමින් යන්නේ සහ ඒක සමහරවිට මෙහෙමයි. කෙනෙකුට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපිට එළියට ගිහිල්ලා උද්ඝෝෂණ කරා කියලා වැඩක් නැහැ. නවපදේ නවත්තන්න කියලා උද්ඝෝෂණ කරා කියලා මොකුත් වෙන්නේ නැහැ. මොකද මේ ඇතුලේ ප්‍රජාවත් එක්ක මේක සංවාදයක් වුණා. ඇතුලේ ප්‍රජාව මේකට දැනුවත් කරන්න. වඩා දේශපාලනිකව හිතන ශිෂ්‍යෙක් බිහි කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ දේශපාලනේ කතා කරන එක පරිපාලනේ ගහන කරලා තියෙන්නේ. ඒවා කතා කරන්නේ නැහැ. මේ පස් දෙනෙකුට එකතු වුණොත් එහෙම සමහර දැන් මේ ජාතක විශ්වවිද්‍යාලේ දැන් තමයි මේ මෙහෙම එකතු වෙන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ. ඉස්සර ජාතක විශ්වවිද්‍යාලේ ගේට් වලින් ඇතුළට එන්නේ නැහැ. පන්ති දහනම් කරලා තිබුණා 200 ගානකගේ පන්ති දහනම් කරලා. ඒවා ඉවත් කරේ උතන අට්ටාල ගහගෙන ඉඳලා අරගල කරලා සරත් ගන්න. එහෙම තමයි ඉවත් කරලා. ඒකට දාලා අපි හිතනවා මේකට දාලා අපි මේක වෙනස් කරනවා. අපි කියන බොහොම පැහැදිලි අපි වග වෙනවා. අපි වෙනස් කරනවා. වෙනස් කරන්න දාලා අපිට යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන යම් කාලයක් ගත වෙනවා. ඒකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පූර්ණ සහයෝගය අපි හිතනවා ඕනේ කියලා අපි වෙනුවෙන් ඉදිරියේදී ලබන සති කිහිපෙදී ලබන සතියේ වෙද්දී අපි ජාතක විශ්වවිද්‍යාලයේ මේ නවපදේ ගැන සංවාදයක් කරනවා. අපි කොළඹදී ප්‍රසිද්ධ සංවාදයක් කරන්න බලාපොරොත්තු වෙන මේ මාසේ අගවෙද්දී නවපද සම්බන්ධයෙන් අපේ ස්ථාවරයේ අනිත් අයට දකින්න ඉදී කොහොමද වෙන නිසා එවැනි වැඩ පිළිවෙලක් ඇතුළේ මේ නවපදේ කියන එක තුරන් කරලා වඩා මේ සමාජය ගැන හිතන හොඳ මනුස්සකම් තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හදන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරිද? දැන් ඊළඟ ප්‍රශ්නේ මම අහන්න තියෙන්නේ දැන් විශ්වවිද්‍යාලවල දැන් විද්‍යාල සියල්ල විකුණන්න පාසල් පදද විකුණලා දාන්න සලස්ම තියෙන එක මේ අපේ ජීවිත කාලේ වුණත් වෙන නියමිතයම තමයි සිලබස් එක. දැන් මේ පවතින තත්ත්වයන් ඇතුළේ විශ්වවිද්‍යාල ඇතුලේ කලබල වෙන එක, ගැටුම් නැති වෙන එක, මොනවා හරි සිදු වෙන එක සහ විශේෂයෙන්ම දැන් අධ්‍යාපනයේ මගහැරෙන එක. ඒක උන්ට ආශිර්වාදයක්. අපි දැන් විශ්වවිද්‍යාල ඉවර කරලා දාන්න හදන අයට ආශිර්වාදයක්. පොළොව ගහගෙන පොළොව තුල මරාගෙන ඉගෙන ගන්න නැති වෙනවා කියන්නේ උන්ට බොහොම සතුටුදායක ආරංචියක් ඒක. ජාත්‍යන්තර මුල්‍ය ආරම්භද ලෝක බැංකුව ආර්ථික උපදෙස් දෙන අය ලංකාවේ ඉන්න මැතියන් කිව්ව උන්ගේ ඒජන්තවරු මේ විස්කි විදි සතුටින් බලාගෙන ඇති දැන් ඉවරයි. ඒක පරම්පරාවක් ඉවරයි. ඊළඟටත් ඉවරයි. මේ අපි යෝගියට කොහොමද මුණ දෙන්නේ? අරගල කරමින් නිදහස් අධ්‍යාපනය බේර ගන්න හැටි, විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩ දා ගන්න හැටි, සහ ඉගෙන ගන්න හැටි. මේ සියල්ල තාරුණ්‍ය බල ගන්න හැටි එකම මේ අවකාශයක තුල කොහොමද ගොඩ දාගන්නේ? ඔව් ඒ කියන්නේ මොහුගේ කාලාන්තරයක් තිස්සේ ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය විද්‍යාල මහා සංගම් පැත්තෙන් ගත්තොත් ආයතන මට්ටමින් ගත්තොත් අපි දැන් අරගලයේ කියන්නේ කණ්ඩ අරගලයේ කියලා නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය වනසන ආලමේ සයිටම් රූපාදිකට යමු කියන්නේ. ඒකට මම කියන්නේ ඊයේ සමාජයේ දැක්කේ ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ අරගලකාරී පැත්ත විතරයි ඊයේ සමාජයට හැමතිස්සෙම දැක්කේ. ඊට පස්සේ අධ්‍යාපනයේ පැත්තෙන් ඊට පස්සේ අනිත් පැත්තෙන් කලාත්මක කලාංශي ඒ පැත්තෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කරපු දේවල් ඊයේ සමාජයේ ලොකුවට ගියේ නැහැ. ඒක ඇත්තට මාධ්‍ය පැත්තෙනුත් සිද්ධ විය යුතු දෙයක් තියෙනවා. ඒක උන්නති පැත්තක් තියෙනවා. හැබැයි අරගලකාරී පැත්ත හැරෙන්න අනිත් කොටස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ අනිත් සමාජකාරී ඉෂ්ට කරපු ඒවා බහුතරයක් සමාජයේ ගියේ නැහැ. හොඳම උදාහරණ තමයි 2015 අවුරුදු මේ විශ්වවිද්‍යාලය කියන්නේ හැම විශ්වවිද්‍යාලයකම කලාවල වලට. අපේ විශ්වවිද්‍යාලේ 2015 අවුරුද්දේ 2015 අවුරුද්දේදී සයිටම් සටනේ දැවැන්ත විදිහට ගිහිල්ලා තිබ්බේ සමාජයට. කියන්නේ සමාජයේ ලොකු කතාබහක් ඇදලා තිබුණා. හැබැයි විශ්වවිද්‍යාල පැත්තෙන් අපි කරන දැවැන්ත කලාවල වේදිකාවෙන් මහ පොළොට ගිහින් කෙටි නාට්‍ය වල. ඒ කෙටි නාට්‍ය වල කරේ මේ සම්පූර්ණ රටේ ඉන්න අංකුර මට්ටමේ කෙටි නාට්‍ය කරුවන්ට එයාලගේ නාට්‍ය පෙන්වන්න වේදිකාවක් හදලා දෙන එක තමයි කරේ. ඒතකොට ඒකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දැවැන්ත විදිහට මැදිහත් වෙනවා. කියන්නේ ඒකට කැට ගිහිල්ලා ඊට පස්සේ වේදිකා හදලා ඒ කරන දැවැන්ත කලාවල ඊට පස්සේ
මේ අවුරුද්දේ ඉන්ද්‍රිය කියලා කලාප සංගීත දැනටත් සිද්ධ වෙන විශ්වවිද්‍යාලයක දැනටත් පහුගිය අවුරුද්දේ ආයේ වේදිකායන් මහා බලවර. ඒතකොට දැන් ළඟම උදාහරණ සෞන්දර්ය විශ්වවිද්‍යාලය. කලාවලක් කරා මේ විහාර මහදී ඒ එලිමහන් රංගකේ. ඒතකොට ඒක දවස් 5ක් තිස්සේ තිබුණා. ඒතකොට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කලාංශයට ඒ කලාත්මක අංශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාර්යභාරය ඊට පස්සේ අධ්‍යාපනික අංශයේදී ලබාගෙන තියෙන ජයග්‍රහණ මේ සම්බන්ධයෙන් ලොකුවට එළිය සමාජ කතාවක් කියන්නේ අරගලයේ සම්බන්ධ කතා වලින් විතරක් වෙනම හැඩයක්ම වල තියෙන විශ්වවිද්‍යාල කියන්නේ මාධ්‍ය වලින් හරි ඒකට පාලකයන්ගේ පැත්තෙන් කරන ලොකු ප්‍රචාරණයක් තියෙනවා. නවපල් සිද්ධිම වල ඊට පස්සේ අරගල කියන්නේ විශ්වවිද්‍යාල වල හැමදාම තියෙන උද්ඝෝෂණ විතරයි ළමයි ඉගෙන ගන්න නැහැ උද්ඝෝෂණ කරන්න විතරයි එන්නේ කියලා ලොකු චිත්‍රයක්ම වල තියෙනවා. ඒකට විරුද්ධව අපි අරන් යන්නේ. දැන් මේ වෙද්දිත් මේ විශ්වවිද්‍යාලයේ සහෝදරු පිරිසක් වික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නේ තමුත් එකක්. තමුත් එකම ගිහිල්ලා ඉන්නේ වෙනම කොටක් නෙමෙයි. වකුගඩු රෝග මර්ධන ව්‍යාපාරයේ විදිහට ඒ කියන්නේ ඒ පළාත් වල ඉන්න ජනතාව වකුගඩු රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරලා ඉවරලා සාය නැත්නම් මේ වෙද්දිත් ඒ සහෝදරු දවස් දෙකක් තිස්සේ දැන් හෙට දවසෙත් තියෙනවා. ඒ ජනතාව දැනුවත් කරලා ඉවරලා ඒ සාය නැත්නම් මගේ මේ කතාව එළියට යන්නේ නැහැ. දැන් ගිය අවුරුද්දේ අනුරාධපුරේ ගියා. ඒ වකුගඩු රෝග ඒ කතාව එළියට යන්නේ නැහැ. සෞඛ්‍ය යාත්‍රා කියලා ගිහිල්ලා පාසල් වල ඉන්න පාසලකට පුස්තකාලය හදලා මේ සිද්ධ වෙනවා. හැබැයි ඒ කතාව එළියට යන්නේ නැහැ. විශ්වවිද්‍යාල ගැන මවන්නේ වෙනම අමුතු චිත්‍රයක්. බිල්ලෙක් තමයි මවලා තියෙන්නේ. ඒකට විරුද්ධව අපි කියන්නේ අපි අරන් යන වැඩසටහන් අකණ්ඩව කරගෙන යනවා. ලහිරු දැන් ඊළඟට මේ සයිටම් විරෝධී අරගලයේ මේ වේදිකාවල මම නැග්ගා. දැන් මම දැක්කු දෙයක් තමයි පුද්ගලිකව දැන් මෙහිම අරගලයේදී අපිට පාරිශුද්ධ පාර්ශ්ව වෙන්න බෑ. ඒක හරි විවිධ විවිධ තැන්වලින් තමයි කරමුණට එන්නේ. හැබැයි කොහොමද දැන් උදාහරණයක් විදිහට මේ අස්සේ දැන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න. උදාහරණයක් විදිහට සයිටම් ස්ථාපිත කරන්නම හිතාගෙන ඒකට විරුද්ධ වෙන එක ලෝකේ ක්‍රමයක් නේ. ඔබට විරුද්ධ වෙලා තමයි මම පක්ෂ වෙන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ හරහා මනෝවිද්‍යාත්මක නියම වෙනම සිද්ධ වෙනවා. කොහොමද මේක බේරගන්නේ? දැන් මේ 15 වෙනිදා බදාදා සිසු ජන සම්පූර්ණ මුලක් අය ඒ විවිධ කණ්ඩායම් විවිධ වෘත්ති සමිති පක්ෂ අවසාන අරමුණට කොහොමද මේ සංවාදය පවත්වාගෙන යන්නේ? ඔව් ඒක මම හිතන්නේ ජවසෝදර අපි දැන් එක වෙලාවකදී සයිටම් අරගලයේ ඇතුළේදී පළවෙනි වෙලාවෙම මේ වෘත්තීය සමිතිය අපි අරගෙන සම්බන්ධ වුණේ. අපි සම්බන්ධ කරගන්න එක සම්බන්ධිනුත් අපිට යම් අදහසක් ඇතුව පෙළක් ඇතුව තමයි අපි වැඩ කරගෙන ගියේ. මේ සටනේ සරන් පාටේ ගන්න කියන්නේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය වනසන මාළඹේ සයිටම් රූපාධිකාරිය අහෝසි කරන්න කියන එක ශිෂ්‍යාකාරගත සරන් පාට. මේකේ තව සරන් පාට තිබුණා. ඔබට මතක ඇති ජනසතු කරමු කියලා සරන් පාටයක් තිබුණා මේක. ඊට පස්සේ ඒකට දාලා තර්ක ගොඩ නැගුණේ ඇත්තටම අපි කියද්දි නිදහස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නේ මේකේ නීති මේවාගේ සම්බන්ධ ප්‍රශ්නේ මේ ප්‍රශ්න මැදිහත් වෙච්ච ගොඩක් අය හිටියේ. ඊට පස්සේ ප්‍රමිතියකින් තොර වෛද්‍යවරු බිහි වෙන ප්‍රශ්නේ මූලික කරගත්ත ඉරිසක් හිටියා මේකට මැදිහත්. අපි ඒ සරණේ ඒ සරණ පාඩේ තහවුරු කරගන්න එකෙදිත් ඊට පස්සේ අපි කරපු වැඩේ තමයි ඇත්තටම දැන් මේකේ අර සරණ පාඩ දෙකෙන්ම වෙන්නේ දැන් නීතිමය ප්‍රශ්න තාම උත්තර දුන්නා නේ නඩුවක් ගන්න. ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නට ආණ්ඩුව කිව්වා හරි අපි රජයේ රෝහල් වල සායනික බුණු දෙන්න. එහෙනම් ආණ්ඩුවට රිංගල යන්න බැරි තැනකින් නිදහස් අධ්‍යාපන කතාව මේ සමාජ ස්ථාපිත කරන්න පුළුවන් නිවැරදි දේශපාලන සරණ පාඩයක්. අන්නේ ස්ථාවරයේ ඉඳිමින් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පවා මම කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ සම්පත පටන් ගද්දි බොහොම සියලු දෙනා දැනුවත්ව බොහොම නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහොම හොඳ චේතනාවකින් එහෙම කියලා කියන්න බෑ. අපි මේකට අරන් ගියා. මේ හිටපු ක්‍රියාකාරීන් ඔක්කොම දැනුවත් කරලා අපි ඉස්සෙල්ලාම ක්‍රියාකාරීන් දැනුවත් කරා මේ සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි විශ්වවිද්‍යාල වල ශිෂ්‍යෝ දැනුවත් කරා. වෛද්‍ය පීඨ වල ගිහිල්ලා අපි වෙන වෙනම රැස්වීම් අරගෙන වෛද්‍ය පීඨ වල ඉන්න සහෝදර සහෝදරියන් මේකට අපි අදහස් පැහැදිලි කරා. වෛද්‍ය අධ්‍යාපනය විතරක් නෙමෙයි අනිත් ශේෂ්ඨ විකිරණය ගැන වුන් අපි සාකච්ඡා කරා. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක ගැන වුන් එක්ක අපි සාකච්ඡා කරා. උන්වගේ පුළුල් සංවාදකින් තමයි සරණ පාඩේ අපි එක තැනකට ගෙනා. ඊට පස්සේ සටන ක්‍රමක්‍රමයෙන් ඉස්සෙල්ලා සමාජයේ යම් අනුමැතියක් සටන හම්බෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඇත්තටම අපි වෘත්තීය සමිති කියලා වෙනම හම්බුණා. ගිහලා කිව්වා අපේ කතාව මෙන්න මේක. සටන මෙතනින් තමයි කෙලවර වෙන්න ඕනේ. ඒ නිසා ඔයාලට මේකට එකතු වෙන්න පුළුවන් ද බැරිද කියලා කියනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා තමයි අපි එක වෙලාවකදී වෘත්තීය සමිතිය එකතු වුණේ. ඒ එකතු කරලා තමයි අපි සාහිත්‍ය විරෝධී ව්‍යාපාරය හැදුවේ. එතකොට ඒගොල්ලන්ට යම් අදහසක් කියලා ඉවරයි අපි. මෙන්න මේක තමයි අපේ ස්ථාවරය. අපි සටන යන්නේ මෙන්න මේ ලයින් එකට කියලා මේ පැත්තට කියලා අපි කියනවා. ඒ කියලා කිසිම වෙලාවක අනිත් අයගේ අදහස් ප්‍රතික්ෂේප කරලා හරි ඔවුන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කරලා හරි ගියේ නැහැ. ඔවුන්ගේ යෝජනා අරගෙන ඔවුන් එක ගැන කතා කරලා එහෙම තමයි ගියේ. ඒතකොට විවිධ අය හිටියා. ඒක වෙලාවකදී දෙමාපියන්ගේ මාරාන්තික උපවාසයෙන් පස්සේ සයිටම් සටනින් බැහැලා ගියා හිටියා. ඒගොල්ලෝ සමහර සංවිධාන කිලිමිකෝ අපි නිදහස් අධ්‍යාපන කතාවේ නෙවෙයි. අපි නිදහස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ මුදල් අය කරන ආයතන තිබ්බට කමන්නේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්න අපිට තියෙන කියලා ඔවුන් මේක අදහලා ගියා. නමුත් අපි හිතනවා අපිට තිබුණු ඉලක්කය තමයි සයිටම් විරෝධී ශිෂ්‍ය ජන ව්‍යාපාරය කියන එක නිර්මාණය කරන පළවෙනි මොහොතේ අපිට තිබුණු බලාපොරොත්තුව තමයි සයිටම් එකෙන් අධ්‍යාපන විගුණය නතර වෙන්නේ. දැන් මේ තියෙන්නේ මේ අවසානට නිකුත් කරපු පනත.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සම්බන්ධ පනත තමයි මේ තියෙන්නේ. ඒතර මේකේ දැන් වගන්තියක් දාලා සයිට් එක මහුස් කරලා තියෙනවා. මේකේ මේ වගන්තියේ බොහොම පැහැදිලිව කියනවා මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලේ මේ ශිෂ්‍ය පදව ගත්තට පස්සේ සයිට් එකේ වෛද්‍ය පීඨ අවසන්. නමුත් මේ පනතට අදාළව කොතලාවල එකට තව ආයතනයක උපාධිය සම්බන්ධ තීරණය ගන්න පුළුවන් බලය දීලා. ඊට පස්සේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය C2යි S1 තිබුණ එක S3 දක්වා පල්ලෙහාට දාලා තිනවා වෙළඳපොළ පුළුල් කිරීමේ ආරම්භය. එහෙනම් අධ්‍යාපනයේ විකුණන ප්‍රතිපත්ති අහෝස් කළා නැහැ. එහෙනම් අපිට සයිටම් සට්ටින් පස්සේ මේ අන්තරේ විසුරුවා හරි අන්තරේ වැඩ ඉවරයි කියලා නිකන් ඉන්න බෑ. හැබැයි නිදහස් අධ්‍යාපනයේ කියන එක දිනා ගන්න නම් ඒ ප්‍රතිපත්ති මේ කාර්යයට දාලා යන්න නම් අපිට ශිෂ්‍යාපරිදි විතරක් විශ්වාසය තනියම වැඩ කරන්න බෑ. මුළු සමාජ බලවේගයක් වුණා. ඔබ මුලින්ම මතක් කරා CW ගණනාකර මහත්මයා නිදහස් අධ්‍යාපන පනත දිනා අපි. ඒ වෙලාවේ මේ සමාජයේ ගොඩාක් දෙනේ පාරණස්. වල්ගොඩ රාහුල හාමුදුරුවෝ මෙතෙන්ට සමන්තර හාමුදුරුවෝ ගයක් ගන්න ගිහිල්ලා නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා මිනිස්සුන්ට කිව්වා. මොකද මිනිස්සු එකතු වෙන්නේ නැති අරගලයක ජයග්‍රහණය කියන එක අපි හිතනවා ජයග්‍රහණ ගන්න පුළුවන්. නමුත් ඒවා රඳාපවතින ජයග්‍රහණ. මිනිස්සුන්ට කියනවා නිදහස් අධ්‍යාපනය මොකද්ද? ඒක ශිෂ්‍යාපාර විතරක් නෙමෙයි. ඒක වැඩබිමේ කියවෙන්න ඕන. ඒක ගමේ මරණාධාර සමිතිය කියවෙන්න ඕන. ඒක පන්සලේ පල්ලියේ කෝවිලේ මේ හැමතැනම මේ කතාව කටින්කට කියවෙන්න. ඒකට මොනවා හරි විදියට සංවිධාන එකතු කරපු ඒ සංවිධාන නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ මෙහෙවෙන ව්‍යුහයක් අවශ්‍යයි. අපි හිතනවා අන්න එතනින් තමයි මේ ප්‍රශ්නේ බේරන්න පුළුවන්. එතනින් තමයි මේකට ගොඩාක් අය එකතු කරන්න පුළුවන්. අදත් මේ සයිට විරෝධී ශ්‍රේණියාපාරය ඇතුළේ ඔබ කිව්වා වගේ හිටියා. නිදහස් අධ්‍යාපනයේ තියෙන්න ඕන කියලා ප්‍රතිපත්ති මේ ලෙස එකඟ අයම නෙවෙයි නීති හිටියේ. ඒක අපිට බොහොම පැහැදිලි වෙච්ච කාරණේ තමයි මේ සයිටම් එකට දාලා මේ පනත සම්මත වෙලාවේ තිබුණු පාර්ලිමේන්තු විවාදෙදි මේ තියෙන්නේ ඒකේ ගැසට් මේ හැන්සාගේ ජූලි 20 වෙනිදා තිබුණ හැන්සාට එක මේකේ විවාද කියවුවොත් එහෙම මේ හැන්සාටගේ විවාද කියවුවොත් එහෙම ජූලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් බොහොම වක්කීමෙන් කියනවා පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලන පක්ෂයක් කිසිම മന്ത്രിවරයෙක් අධ්‍යාපනයේ විකුණන ප්‍රතිපත්තියට විරුද්ධ නැහැ. ඒගොල්ලෝ සිල්දලා එකඟයි. ප්‍රතිපත්ති මේ කියන්නේ ප්‍රමිතිය සම්බන්ධ කාරණේ තමයි ඕකේ ප්‍රධාන ප්‍රශ්න වල ප්‍රශ්න. ඒ යකාට කැමති යකාගේ දත් මදි නැහැටි කොන් දෙක අපන හැටි ඒක තමයි කතා කරන්නේ. ඒකේ එහෙනම් අපිට ඔබ කිව්වා වගේම අභියෝගයක් තියෙනවා. දැන් මේ එන බලවේග කොහොමද මෙතන ගෙනියන්නේ? අපි හිතනවා ඒක වෙන්නේ නැත්තටම අපි දැන් මේ සමුළුවේදී මේක සයිට විරෝධී සිසුජන ව්‍යාපාරය කියන ව්‍යාපාරේ නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් වෙච්ච ව්‍යාපාරයක් බවට පත් කරනවා. එතකොටත් අපි හිතනවා මේ වේදිකාවේ ගොඩක් අය ඉඳී එක. 15 වෙනිදා වේදිකාවේ ගොඩක් අය ඉඳී. නමුත් එළියට බැස්සට පස්සේ පාසලේ මුදල් අය කරන ප්‍රශ්නෙට පෙනී ඉන්න බැරි වෘත්තීය සමිතියක් හරි බහුජන සංවිධානයක් හරි දේශපාලන පක්ෂයක් හරි තියෙනවා නම් අපි හිතනවා එයාලට නිකන් මොකක් හරි සදාචාරයක් තියෙනවා නම් මෙතන වාඩි වෙන්න. අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ අපි හිතනවා ඒ වගේ වැඩවලින් තමයි අපි මේක දෙන්නේ. මොකද සයිට මරගලේ ඇතුලේදී සමහර එකතු වෙච්ච බලවේග මගින් හැල්ලා ගිය එකෙන් සමාජයට අපිට හේතු ගන්නට පුළුවන් වුණා. මෙන්න මේගොල්ලෝ මෙතන මේ කතාවෙන් පස්සේ ඉවරයි. මේගොල්ලෝ නිදහස් අධ්‍යාපන කතාවේ ඉන්න සීමාව මෙන්න මේක කියලා පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා මේ පියවර අපි කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය අපේ ඉලක්කය තමයි නිදහස් අධ්‍යාපනය දිනගන්න. දැන් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අතුගාල දාන්න තව තියෙන්නේ පොඩ්ඩයි. නිදහස් සෞඛ්‍ය සේවා අතුගාල දාන්න තියෙන ඉතාලම පොඩි ප්‍රමාණයක් විතරයි. ඒකත් මිනිස්සු මොනවාම මට්ටමකට අරගල කරන හින්දා ඖෂධ නැහැ කියලා අපි දැක්ක පහුගිය කාලෙත් සමහර ගම්වල සමහර ඉතාලම දුෂ්කර ගම්වල මිනිස්සු බාහිර බැලලා හිටිය තමන්ගේ මේ ගමේ රෝහලට දොස්තර කෙනෙක් නැහැ කියලා. බෙහෙටිය දීපියෝ කියලා බාහිර දැස්සා. අන්නේ ඒ අරගලේ හින්දා තමයි පොඩ්ඩක් හරි මේක රැඳිලා තියෙන නිසා අපි මේ අකණ්ඩ අරගලයක් ඉස්සරහට යන හින්දා අපිට පරිස්සම් වෙන්නත් තියෙනවා. මොකද සයිටම සරණ ඇතුලේ තව සංවිධාන ගොඩාක් එනවා. ඒ සංවිධාන වලින් අවසානට ගිහිල්ලා වෙන වෙන තැන්වලට මේ සටන ගෙනිච්ච නැතිවර වේදිකාවලට ගෙනිච්චා වෙන සරණ පාටවලට ගෙනිච්චා සටන දියාරු කරා. මොකද දැන් සයිටම් එකේ ළමයින් සාධාරණ ඉස්සර නැහැ. වයඹට සබරගමුවට දාන්න කියලා අපි කියද්දි කොතලාවලට දාන්න කියලා යෝජනාවක් තිබුණා. අපි කිව්වා කොතලාවලට දාන්න කියන්නෙම වෙන මොකක්කට රඳි අධ්‍යාපනය විකුණන්න. දැන් අද ළමයින්ගේ නැවත ලක්ෂණ 2ක් අරන්. ඒ නිසා අපි හිතනවා මේක බොහොම ප්‍රවේශම් සාධක වැඩක් ඔබ කිව්වා වගේ. ඒ නිසා තමයි අපි යම් ප්‍රමාණයකට මේකේ නායකත්වය අරගෙන වැඩ කරන්නේ. නමුත් අපි මෙන්න මෙහෙම බොහොම පැහැදිලිව කිව්වා. මේ සටනේ යම් කිසි දවසක මේ සටනේ තීරණාත්මක තැනකදී මෙරටේ කම්කරු පන්තිය පාර්ශ්ව බහින එකක් වී යුතුමයි. මෙරටේ වැඩ කරන මිනිස්සුන්ගේ දැනෙන ක්‍රියාමාර්ග මේක. සයිඩම් සටනේ අපිට තිබුණු තීරණාත්මක තැනක් අපිට තිබුණු බොහොම විවාදාත්මක තැනක් මේ වැඩවර්ධනය ගන්න කොහොමද? ඒ නිසා කම්කරුපන්ති නායකත්වයේ තමයි නිදහස් අධ්‍යාපනය දිනා ගන්න කුළුල් අරගලයකට යන්නේ කියන්නේ. අපි හිතනවා අපි වැඩි විශ්වාස කරන එක තමයි වැඩේ කියලා. නමුත් මේ වෙලාවේදී මේක තමයි අපේ කාර්යය. මේක එළියට ගෙනීම. නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද? අධ්‍යාපන නිදහස් කියන්නේ මොකක්ද? අනිත් සංවිධානය ඇයි මේකට පෙනී ඉන්නේ? වැඩ කරන ජනතාව ඇයි මේකට පෙනී ඉන්නේ කියන කතාව කියන එක තමයි අපේ බලාපොරොත්තු සහ ඒක ඔබ කිව්වා වගේ කරපොත විදිහ අපි CW කන්නංගල ගැන කිව්වම CW කන්නංගල එච්චර අරගලයක් කරපු මිනිහා බණ්ඩාරක මාසනේ මගේ මතක හැටියට ඉතිහාස කතාවේ ඇතුළේ මිනිස්සු පරාජය කරනවා ප්‍රතිවාදී.
ඊට අපිට කන්නන් කරලා පරද්දලා මේ ශ්‍රී පාළිය හදන මුදලාලි දිනවනවා. එදා දවසේ. ඒ 50 60 දවස්වල අපේ වැඩි පරම්පරාවේ වැඩ. ඉතින් මේ මොහොතේ මේ ප්‍රශ්නේ ලහින්ගේ හැරි මේ හරින්ද්‍ර ගැන තව කෑගරි කියලා ඉතාලි නිර්මාණ වැඩි හිටියෝ දැන් මහාචාර්ය පොලින් දුන්නත් කියන්නේ මම හිතන්නේ මේ දැන් අවුරුදු 70 ගණන් වගේ වයසක ඉන්න අය. ඔවුන් නිදහස් අධ්‍යාපනයේ ගොඩ නැගිලා ওই තත්ත්වයට ඇවිල්ලා ලෝකේ කවට් කරලා හම්බ කරලා ළමා පරපුරු කරලා ඒ ළමයි පිටට යවලා අවසානයේ මේ තුන්කට කෙලවන වැඩක් තමයි මේ කරන්නේ. ඒකට කෙලවන ඉතින් මම අර ලකුණු ඇතුලේ දාන්නේ වචනයරේ වචනය නෑ. ඉතින් මහජනයාට විශාල වගකීමක් තියෙන මේ සිද්ධිය මේ කාගේ හරි සිද්ධියක් නෙවෙයි තමන් සිද්ධියක් වගේ තේරුම් ගන්න. දැන් හිතෙන කාරණේ තමයි මේ වෛද්‍ය පීඨවල රජේ වෛද්‍යවරු ඉන්න සිහිනමම මුගක් අය දුප්පත් අම්මල තාත්තලා ළමයි. ඉතින් ඒ අම්මල තාත්තලාට තේරෙන්නේ මේක මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නැති බැරි මිනිස්සු නැත්නම් පීඩිත මිනිස්සු වෙනුවෙන් කරන අරගලයක් කියන එහෙම හිතන්න බැරි මට්ටමක් තියෙනවා. දැන් හරියට ඔබම අහන දැන් අපි අවසාන කොටස සාකච්ඡාව. දැන් උපකුලපතිවරු ඇතුළු විශ්වවිද්‍යාලවල ගුරුවරු. දැන් ඔවුන් කොයි විදිහටද කල්පනා කරන්නේ දැන් අහන්න දෙයක් නැහැ මේක ඔවුන් කෙලින්ම ඉන්නේ නිකන් අනිත් පැත්තේ. මේ කුණන කමක් නැහැ වගේ දැනගෙන ඉන්නේ එකිනෙක දිනේ කියලා. හොඳ ගුරුවරුත් ඇති. ඔබ කොහොමද යෝජනා කරන්නේ මේ උපකුලපතිවරු ගුරුවරු එහෙම නැත්නම් පරිපාලනයේ මේ නිලධාරීන් මේ තත්ත්වය තේරුම් ගන්න කොහොමද? ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් උපකුලපතිවරු ගැන අපි කතා කරනවා නම් උපකුලපතිවරු පත් කරන්නේම ආණ්ඩුවෙන් අමාත්‍යවරු ජනාධිපතිවරු තමයි උපකුලපතිවරු පත් කරන්නේ. ඒ හින්දා තමයි මේ උපකුලපතිවරයාම ප්‍රසිද්ධ මාධ්‍යවල ඇවිල්ලා ඇමතිවරයාව සුද්ධ කරන්නේ. ඒක සුද්ධ කරේ නැත්නම් එයාට උපකුලපති නෙවෙයි. ඒකට එයාලා පිණී ඉන්නෙම රජයේ ප්‍රතිපත්තිය. උපකුලපතිවරු ගත්තත් පීඨාධිපතිවරු ගත්තත් ඒක එහෙමයි. ඒක තනිකර එතන උපකුලපතිවරු අතරේ පීඨාධිපතිවරු අතරේ තියෙන පරිපාලනය අතර තියෙන්නේ. ඒ දේශපාලනය කියන්නේ රාජ්‍යයේ යන දේශපාලනය තමයි උපකුලපතිවරු පීඨාධිපතිවරු අරන් යන්නේ. ඒකට රාජ්‍ය තියෙන අධ්‍යාපනයේ විකුණන ප්‍රතිපත්තිය නේද? එයාලා අරන් යන්නේ අධ්‍යාපනයේ විකුණන ප්‍රතිපත්තිය තමයි. විශ්වවිද්‍යාල ඇතුළේ උනත් උපාධි විදේශ ශිෂ්‍යයන්ට විකුණනවා කියලා ප්‍රතිපත්තියක් අරන් යන්නේ නේ. ඒලා ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ රාජ්‍යයේ තියෙන අධ්‍යාපනයේ විකුණන ප්‍රතිපත්තිය තමයි එයාලා මේක ඇතුළේ හැමතිස්සෙම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. මොකද එහෙම නැති කෙනෙකුට මේක ඇතුළේ වෙන්නේ රඳාපෑමක් නැති වෙන්නේ. ඒ හින්දා තමයි දැන් උපකුලපතිවරු පත් කරන්නේම ඒ හින්දා ඒ ක්‍රියාපිළිවෙල තමයි එයාලා අරන් යන්නේ. හැබැයි ආචාර්යවරු සම්බන්ධයෙන් කතා කරනවා නම් මම කියන ආචාර්යවරුන්ගේ පිරිසක් ඉන්නවා ප්‍රගතිශීලී ආචාර්යවරු. ඒ කියන්නේ සාහිත්‍ය විරෝධී ජන ව්‍යාපාරයත් එක්ක වැඩ කරපු ආචාර්යවරු ඉන්නවා. ඊට පස්සේ අධ්‍යාපනයේ විකුණන ප්‍රතිපත්තියට එරෙහිව කතා කරන ආචාර්යවරු ඉන්නවා. ඒ වගේම අනෙක් පැත්තෙන් අධ්‍යාපනයේ විකුණන එකට ඊට පස්සේ සෞඛ්‍ය විකුණන කරේ ප්‍රතිපත්ති වල දාලව යවෙනින් පෙනී ඉන්න ආචාර්යවරු ඉන්නවා. පහුගිය දවස්වල සයිටම් සොඩන ඇතුළේ ඉන්නවා. මෙහි කළමනාකරන පීඨාධිපති තමයි අර සංවිධානය කරන්නේ කොහොමද නම දෙන්නයි සංවිධානයේ සභාපතිවරයා ඉදිරියට කියන්නේ සයිටම් එක වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් හදාගත්තා. ඒ සංවිධානයේ සභාපතිවරයා ඉදිරියට මෙහි කළමනාකරන පීඨාධිපති. ඒකට එහෙම තමයි රණසිතින් ඉන්නේ. ආචාර්යවරුන්ගේ පැත්තෙන් කියනවා නම් ආචාර්යවරු දෙපාර්ශ්වයක් ඉන්නේ. හැබැයි පරිපාලනයේ පැත්තෙන් ගත්තොත් පරිපාලන අරන් යන්නේම රාජ්‍යයේ තියෙන ප්‍රතිපත්ති. හරියට තව එකක් කියනවා දැන් අර ඔය කියපු උපකුලපතියර මම දන්නේ උපකුලපතිවරයා ගැන මම දන්නේ සාමාන්‍යයෙන් මොනවම කරන්නේ ලොකු විදියක් මත නෙවෙයි ඒගොල්ලන්ගේ ළමයි එක්කෝ කාගේ නෑදෑය කියලා නෙවෙයි ඉන්න සයිට් එකේ. ඒ තරම් පොඩි හේතුවක් මත ඒක කරන්නේ ලොකු ගැඹුරු අර්ථකින් නෙවෙයි ලයිව්. දැන් ඔබ කොහොමද හිතන්නේ දැන් මේ අරගලය විශ්වවිද්‍යාලය තුලින් ඇතුළේම වුණත් පළල් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ මම කලින් කිව්ව උපකුලපතිවරු සහ මේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පරිපාලනීය මිනිස්සුන්ට හරවගන්න අනිවාර්යයෙන්ම අකමැති නෑරි බලෙන් කියන්නේ යාළු පෙන්නන්නේ මේ කොහොමරි ඒගොල්ලන් මේ සටනට එකතු කරගන්න ඕනේ. අනික අර හරින්ද කියපු විදිහට උපකුලපතිවරු උතට වැටෙන්න ඕනේ නෑ. දැන් පත්තිම කියුවට පස්සේ දැන් ලංකාවේ ලයිව් කිසිම උපකුලපතිවරයෙක් කෙලින් හිටගෙන අස් කරලා නෑ කවුරුත්. එහෙම කළා නෑ කවුරුත්. ඒ කියන්නේ දැන් අපි හිතනවා මෙහෙම වෙයි කියලා. ඕන් කෙලින් හිටගත්තා කියලා එහෙම අස් කරන්න බෑ. දැන් මේක අම්මගේ අප්පගේ බුදුලා නෙවෙයිනේ. දැන් මේ අපේ විශ්වවිද්‍යාල කුලපතිවරයෙක් කෙලින් හිටගත්තොත් මේක තමයි වෙන්න ඕනේ කියලා ඒකට ආණ්ඩු බය වෙනවා. ඕන්ට හිතුවතේ මිනිස්සු එහෙම තල්ලු කරන්න බෑනේ. එහෙම පැත්තකුත් තියෙනවා. ඔබ කොහොමද කල්පනා කරන්නේ? ඒ ප්‍රශ්නේමයි. මේ සටන පළල් කරන්න කොහොමද ඒ කල දෙකේ? ඔව් මෙහෙමයි. එකක් තමයි ඒකේ තියෙන අර දැන් ඉන්න උපකුලපතිවරු අතරම පත් වෙන එක වෙන්නේ කියලා ඉන්න දැන් විශ්වවිද්‍යාල වලට යම් කාල සීමාවක් තිබුණා. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුනත් යම් ස්වාධීනව හැසිරිච්ච එකක් තිබුණා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ විශ්වවිද්‍යාලවල දේශපාලනේ නැහැ කියන නෙවෙයි මේ කියන්නේ. විශ්වවිද්‍යාලවල මීට අවුරුදු ගානකට කලින් තිබුණු විශ්වවිද්‍යාල කියන්නේ ලොකු බරපතල විදිහේ දේශපාලන සාකච්ඡා තිබුණා දැන් දේශපාලන විවාද තිබුණා දැන් දේශපාලඥයෝ ඇවිල්ලා සාකච්ඡා කරපු තැන තමයි විශ්වවිද්‍යාල කියන්නේ. අපි කියන්නේ දැන් වෙලා තියෙන්නේ දැන් ඒකට අනුබල දෙන්නේ ඒකට අදාළ විශ්වවිද්‍යාල පද්ධතිය නඩත්තු කරන්න සූදානම්. ඒකට අදාළ විශ්වවිද්‍යාල පද්ධතිය නිදහස් දෙන්න සූදානම් උපකුලපතිවරු හිටියා. අපි දන්නවා සමහර උපකුලපතිවරු ගැන අදටත් මේ රටේ ඉන්න මේ වැඩිහිටියෝ බොහොම ගෞරවාන්විතව කතා කරන තිබුණා. මේ ළමයින්ගේ මරලා දාපු ළමයින්ගේ සිරුරු හොයාගෙන
වදකාගාර ගානේ ගිය උපකුලපතිවරු හිටියා මේ විශ්වවිද්‍යාල පද්ධතිය. නමුත් දැන් ඉන්න උපකුලපතිලා ඉන්නේ ඇත්තටම පළවෙනි පාර පත් වීම ගත්තට පස්සේ දෙවෙනි පාර දෙවෙනි දුර කාලය සඳහා Taman පත් වෙන්න අදාළව ආණ්ඩුවට කඩේ යන එක තමයි කරන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය ඒගොල්ලෝ හසුරුවන්නෙම ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා අර මේ ඔබ කිව්වා වගේම Tamanගේ නෑදෑය කියලා මේ ඉන්නවා කියන කතාවට වඩා සමහර උපකුලපතිලා ඉන්නවා ඊළඟ පාර මට මේ චන්ද්‍ර ටිකට් එක දුන්නේ නැත්නම් කියලා කියපු උපකුලපතිලා ඉන්නවා. අපි කොහොම පැහැදිලිව දන්නවා. මේ වචන පිටින් මම ඊළඟ චන්ද්‍රේ ඉල්ලනවා ඒ නිසා මට මේක කරන්න ඕන කියලා නැත්නම් ලයිව් ස්ට්‍රීම් යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේ බරපතල කියන්නේ ඒගොල්ලෝ ඉන්නවා දේශපාලන ව්‍යාපෘතිය. දැන් හිතන්නකෝ කැත විදියට. පැහැදිලිව කියන්නේ මම උදාහරණයක් කියන්නම්. ඒවා කියන්නේ මොකද මේවා මේ ලිපිට කියන්න බය වෙන්න ඕනේ මොකද? ඒගොල්ලෝ මේවා ලිපිට කියනවා. ඒගොල්ලෝ ලිපිට කරනවා. දැන් රජරට විශ්වවිද්‍යාල උපකුලපතිලා ගත්තම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තියෙන කාලේ එයා ඒකට ඕන විදිහට ශිෂ්‍ය මර්ධනය කරා. ඒ පහසුකම් දෙන්නේ නැතුව අපි ගිහිල්ලා වතුර ෆිල්ටර් ඉල්ලද්දී අපිට පන්ති තහනම්. අපි ගිහිල්ලා උපාධිය විකුණන්න එපා කියද්දී පන්ති තහනම්. දැන් ඉන්නේ ඒ උපකුලපතිලා තමයි. ඔහුගේ දෙවෙනි දුර කාලේ. ඔහුට දෙවෙනි දුර කාලේ හම්බෙන්නේ ඇත්තටම මේ ආණ්ඩුවට ඕන විදිහට වැඩ කරනවා. ඔන්න ඔක තමයි ඇත්ත කතාව. කරන සෙට් එකක් දෙපැත්තට පැහැදිලි. අපි හිතනවා ඒක තල දෙකක්. ඒ කියන්නේ උපකුලපතිලා ඊට පස්සේ විශ්වවිද්‍යාල පරිපාලනය කියන්නේ එක තලයක්. ඒ ආචාර්යවරු කියන්නේ ඇත්තටම අපි හිතනවා ඊට වඩා වෙනස් ප්‍රමාණයක්. ඒ දෙගොල්ලම එක ගොඩට දාන්න අපි බෑ. මොකද අධ්‍යාපනයේ 100%යි ඉල්ලලා ආචාර්යවරු එක වෙලාවක 2012 අවුරුද්දේදී අරගලයකට ආවා. Tamanගේ නඩු ප්‍රශ්න තිබුණා. ඒ ASCII අධ්‍යාපනයේ 100%ක් ඉල්ලලා අරගලයකට ආවා. ඒත් එක්ක විශ්ව ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වැඩ කරපු දීර්ඝ කාලයක් තිස්සේ. නිදහස් අධ්‍යාපන උන් කියලා විශේෂයෙන් විවෘත විශ්වවිද්‍යාල ප්‍රශ්න කරනවා. විවෘත විශ්වවිද්‍යාල සංකල්පය අපි නම් හිතනවා රටේ තව වැඩි කරන්න. විවෘත විශ්වවිද්‍යාල තව හදන්න. විවෘත විශ්වවිද්‍යාලේ ගාස් වඩු කරන්න කියලා සරන් පාටි ගද්දී විවෘත විශ්වවිද්‍යාලේ ආචාර්ය ප්‍රමාණයක් හිටියා. නෑ විවෘත විශ්වවිද්‍යාලය තුළ නිදහස් අධ්‍යාපනයේදී නොමිලේ උගන්වන්න ඕන කියලා හිතපු ආචාර්යවරු හිටියා. ඒ ආචාර්යවරු කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල පද්ධතියෙම කීප දෙනෙක් හිටියා අපිත් එක්ක ශිෂ්‍ය ව්‍යාපාරෙත් එක්ක වාඩි වෙලා සමහරලාට අපේ මේ විරෝධතා ක්‍රියාමාර්ග වලට ආපු ආචාර්ය ප්‍රමාණයක් හිටියා. ඒ නිසා අපි හිතනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට මේ විශ්වවිද්‍යාල පරිපාලනයෙන් තැන්වල නෙවෙයි ඉන්නේ. උන්ට කරන්න පුළුවන් මට්ටමක ඉන්නේ. පැහැදිලිවම. අපි ඒ නිසා තමයි හැමදාම මොනවා හරි විශ්වවිද්‍යාල උද්ඝෝෂණයක් කරනොත් අපි ගිහලා උන්ට කියනවා. අපි මේ උද්ඝෝෂණයක් කරනවා දේශයට එන්න බරක් කිව්වා. මේක තමයි හේතුව කියලා කියනවා. ඒ නිසා අන්න එවැනි මට්ටමක් තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු. දිනමු විශ්වවිද්‍යාල පරිපාලන අපි හිතනවා අද වෙද්දී විශේෂයෙන් මේ උපකුලපතිලාව කෙලින්ම පත් කරන්නේ අර එක වෙලාවක තිබුණා ඒකට මේ 1972 ගෙනාවා මණ්ඩප තිබුණේ. දැන් විශ්වවිද්‍යාල නෙවෙයි තිබුණේ එතකොට පේරාදෙණි මණ්ඩපේ කොළඹ මණ්ඩපේ එහෙම තිබුණා. ඒතර මේවට මණ්ඩපාධිපතිලා ගෙනාවනේ 72 ව්‍යවස්ථා සංශෝධනයකින් පස්සේ. එතකොට ඒ මණ්ඩපාධිපති කියන වෙලාවෙ ඉඳලා විශ්වවිද්‍යාලවල තිබුණේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි 76 දී පේරාදෙණි මණ්ඩපේ මණ්ඩපාධිපතිට විරුද්ධව සේවකයෝ ශිෂ්‍යයෝ දෙගොල්ලම අරගලයක් කරා. ඒ අරගලයේ තමයි රෝහණ වීරසූරිය පළවෙනි විශ්වවිද්‍යාල ඇතුලේ ශිෂ්‍ය ඝාතනය වෙන්නේ 76 නොවැම්බර් 12 රෝහණ වීරසූරිය. ඒ නිසා අපි හිතනවා විශ්වවිද්‍යාල පරිපාලනය තියෙන කෙලින්ම දේශපාලන හස්තයක් විසින් මෙහෙවන්නේ දේශපාලනේ වුන් දේශපාලනය කරනවා. වුන් ආණ්ඩුවේ දේශපාලනයට ගැතියෝ වැඩ කරනවා. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි අපිට දේශපාලනය කරන්න එපා කියන්නේ. අපි ශිෂ්‍යයන්ගේ අයිති ඉල්ලද්දී ඒක අකින එක දේශපාලනය. يعني ප්‍රතිපාදන කපන එකක් දේශපාලනය නම් අපි ප්‍රතිපාදන ඉල්ල එකක් දේශපාලනය. ඒ දේශපාලනය කරන්න එපා කියලා ඒගොල්ලෝ බොහොම පැහැදිලිව දේශපාලනය කරනවා. ඒ නිසා අපි හිතනවා ආචාර්යවරුත් එක්ක අපි නිශ්චිතවම කිසිදු ගැටලුවක් නැතුව අපි අදත් බොහොම පැහැදිලිව අපේ පැත්තේ හිට ගන්න ඕන කියන තැන ඉඳලා අපේ දැනුවත් කිරීම කරන එක ඉතල උන් මේ වැඩවලට සම්බන්ධ කරගන්න කියලා අපි වැඩි උත්සාහයක් දෙනවා. අපි හිතනවා ඒක ඉදිරියේදී අනිවාර්යයෙන් කළ යුතු වැඩක්. ලහිරු තව දෙයක් මතක් කරගන්න ඕනේ. දැන් මේ අධ්‍යාපන ලිපිණි පිළිබඳ කතාව හරි දිගයි. දැන් 77 වෘත්තාකෘතම ඇවිල්ලා විද්‍යාලු උගන්වන්න කරගන්න හම්බ වෙන්නේ 89 කරල්ලක්. චන්ද්‍රිකා තමයි අනුමතනේ මේකට ඉතාම කැත විදිහට එන්ට වෙනවා. විෘතාර්ථ කියන මිනිස්සු මොනවද කෙලින්ම ඇවිල්ලා ඒගේ කාලේ තමයි ලංකාවේ වැඩිම රාජ්‍ය දිවසයි මුකුල දාන අතර මහින්දේ කාල පරිච්ඡේදයේ විකුණන්න තිබුණේ නෑ දැන්. ඉතුරුලා තියෙන විකුණන්න දැන් ඒක ඔක්කොම විකගන්න. දැන් ඒකේ බරපතලම කාරණා මුලක් අය දන්නේ නෑ මේක. මම ඒවකට රාවේට වැඩ කෙරුවේ අවසාන කාලේ චන්ද්‍රිකාගේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් මේ විශ්වවිද්‍යාල පද්ධති ගලවන ඇක්ට් එකක් ගෙනාවා. ඒ කියන්නේ ඒක තමයි පළවෙනි පියවර. ඒ කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතියම තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියන අම්බ්‍රෙලා කැට් එක තමයි ඇපෙක්ස් බොඩි එක. ඒකදී මේක විමත් එකක්. ඒක තමයි පළවෙනි පියවර උගක් අය මේක දන්නේ නෑ. දැන් කොහොමද දැන් ඉන්නේ රනිල් මෛත්‍රී ගැනනේ රනිල් මෛත්‍රී ආපෝ මහින්ද ආපෝ චන්ද්‍රිකා ප්‍රේමදාස මේ පෙළම මේකට සම්බන්ධයි. ඒක දැනගන්න ඔබට කිව්වේ. දැනුත් ඒ කියන්නේ මේ ආණ්ඩුවේ දැන් ඉල්ල තියෙන අලුත්ම යෝජනාව තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෛද්‍ය සභාව නියෝග ආයතනයේ මේ සියල්ලට පිටින් තියෙන වෙනම පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න පුළුවන් වෙනම පීඨ හදන්න පුළුවන් වෙනම ව්‍යුහයක්. ඒකේ ඒ ව්‍යුහයට ගෙනාවු ඒ කියන්නේ මේ ව්‍යුහයේ කෙලින්ම ගේන්න බැරි තර තමයි අර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙනාවේ. මේ පනතේ තියෙන සම්පූර්ණ උන්වයි කතාව තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අදාළනේ වෛද්‍ය සභාව අදාළනේ නියෝග ආයතනය අදාළනේ. ඒ කිසි දෙයක් අදාළ නැතුව හමුදා ව්‍යුහයක් කෙලින්ම ලංකාවේ දෙන්න පාලනය කරනවා. කියන්නේ මේ ඕනෑම මුහුණුවරකින් ඔබට දකින්න පුළුවන් ඉස්සරහට
අරගලේ ටිකක් අමාරු හරියන්නේ දැන් අපි මේ සංවාදයේ තර්කානුකූල තැනකට ගේන්න මේ වැඩසටහන බලන අය. ඒ කියන්නේ මේ වැඩසටහන බලන විවිධ ලෝකේ විශාල ප්‍රමාණයක් රටවල් වල ඉන්නේ දැන් නැත මේ වැඩසටහන රැය වෙනකොට YouTube එකට වැටෙනවා. ඒතර විශාල ප්‍රමාණයක් බලනවා විවිධ රටවල ඉන්න අය. උන් සමහරට බොහෝ දැකලා තියෙනවා. ලංකාවට ඇවිල්ලත් නේ අවුරුදු 30 ගන්න. ඒතර දැන් ඔබ කොහොමද මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වඩා පළල් මට්ටමකට සම්බන්ධ වෙන ශිෂ්‍ය ව්‍යාපාරය ගැන ඔබට මොනවද පොදුවේ ලෝකේ පුරා විසිරී සිටින කියන්න තියෙන්නේ? ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට කියන්නේ 78 ඉඳන් 1978 ඉඳන් 2018 වර්තමානයේ දක්වා ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපි හිතන අවුරුදු 40ක් තිස්සේ අඛණ්ඩව අරන් ගිය අරගලයක් තියෙනවා. සටනක් තියෙනවා. ඒ සටන වඩා විශ්වවිද්‍යාලවල ඉන්න සහෝදරු බහුතරයක් අදට සටන වඩා ඒක රැස් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයේ නිදහසක් දිනා ගැනීම ඊට පස්සේ මේ රටේ ඉන්න රටේ තියෙන දැවෙන ප්‍රශ්න වල කොන්දේසි විරහිතව ඒ ප්‍රශ්න වලින් වෙනුවෙන් මැදිහත් වෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉන්න සහෝදරවරු ඒවට බැඳිලේ ඊට පස්සේ විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන විශ්වවිද්‍යාල ඇතුලේ ආයතන මට්ටමින් තියෙන අධ්‍යයන සුසාධන ගැටලු වෙනුවෙන් එනී ඉන්න ඒ සහෝදරවරු මැදිහත් වෙනවා. ඒකට මේ බලන් ඉන්න පිරිසක ශාල වශයෙන් බලන් ඉන්න පිරිසක මම හිතනවා අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි මම පහුගිය වැඩි ඈතක යන්න ඕනේ අපි 70 ගණන් වල 80 ගණන් වල යන්න ඕනේ. පහුගිය කාලාන්තරයක් තිස්සේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත් වෙච්ච විදිය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. හොඳටම ගත්තොත් 2008 ආරම්භ වෙච්ච 2009 වර්ෂයේදී ආරම්භ වෙච්ච සයිටම් එකට එනේ සටන. ඊට පස්සේ අහුගේ කාලාන්තරයේ තියෙන සටන් වල බලද්දී විතර මුල්ලේ උණුකන්ද කණන් කරන පස්සේ උද්ඝෝෂණ ගත්තේ විශ්වවිද්‍යාල මට්ටමින් විතරයි. يعني දමුල්ලේ බැල්ලේ ගොවියන්ට ගැහුවට පස්සේ විශ්වවිද්‍යාල ගත්තේ උද්ඝෝෂණේ විශ්වවිද්‍යාල විතරයි උද්ඝෝෂණ ගත්තේ. යාපනයේ සහෝදරවරු දෙන්නේ මරලා දාද්දී පොලිසියෙන් මරලා දාද්දී ඒකට උද්ඝෝෂණ ගත්තේ විශ්වවිද්‍යාල වල විතරයි. ඔය හැම ප්‍රශ්නයකට අදාළව මේ රටේ මිනිස්සුන්ට මතුවෙච්ච ප්‍රශ්නවලදී ගැටලුවලදී ඒවට අදාළව පෙනී හිටියේ අදට පෙනී ඉන්නේ විශාල වශයෙන් පෙනී ඉන්නේ විශ්වවිද්‍යාල වල විතරයි. මම හිතනවා අපි ඒක අනිත් පැත්තෙන් වාමාංශික ව්‍යාපාරයට වෘත්ති සමිති වලින් එන්න ඕන බලපෑමක් තියෙනවා. විශ්වවිද්‍යාල වලින් අපි කරන විරෝධතාවයක් විතරක් ඒක ලොකු බලපෑමක් කරන්නේ නැහැ. හැබැයි පහුගිය කාලාන්තරයක් තිස්සේ ගත්තොත් එහෙම ඒ ව්‍යාපාර වලින් නියුතු කාර්යභාරය මම හිතන්නේ විශ්වවිද්‍යාල වලට ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් අපේ කරවුලට දැවැන්ත බරක් විදිහට කියන්නේ ඒ දේවල් ඒ ආකාරයෙන් මැදිහත් වූ විද්‍යාවල අපි හිතන අපිට දැවැන්තේ මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා වාමාංශික බලවේගවල වෘත්ති සමිතිවල ලොකු කාර්යභාරයක් මේ වෙලාවේ සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන එක අපි හම්බෙන්නේ කියලා මොකද සයිටම් විරෝධී ශිෂ්‍ය ව්‍යාපාරය හරහා ඒ වෘත්ති සමිති සිවිල් සංවිධාන බෞද්ධ සංවිධාන ඒ වාමාංශික ක්‍රියාදරය එකතු කරගෙන නිදහස් අධ්‍යාපන නිදහස කියන පුළුල් සටන් පාඩයකට එකතු වෙලා ඒක දිනා ගන්න තැනකට මීට වඩා මේ අරගලිය තවත් පුළුල් කරගෙන මීට වඩා ලොකු තැනකට යන්න ඕන කියන අදහස මම දැන් අපි හැම කෙනෙක් ඇතුළේ සහ මගේ යෝජනාව අවම වශයෙන් මේ දිහා සාධාරණ බලන්න. ඒ වෛද්‍යවරුන්ට බණිනවා, ශිෂ්‍යයන්ට බණිනවා, ඒ කියන්නේ සිද්ධියක් වෙච්ච ගමන් එහෙමනේ මිනිස්සු. එහෙම නැතුව අඩුතර මේ දිහා පුළුල් විදිහට සාධාරණ විදිහට බලන්න පුළුවන් අඩුතර ඔබ නැත්තම් ඔබේ ළමයි හරි මේ වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරයි. ලයිව් දැන් අගෝස්තු 15 වෙනිදා බදාදා තුනට විහාර මහදේවී එලිමා රංගපීඨයේදී සිසු ජන සම්මුඛ කරනවා. මමත් බලාපොරොත්තු වෙනවා මේ වේදිකාවට එන්න. දැන් ඔබ හිතන විදිහට එදා දවසේ හිතන විදිහට නෙවෙයි ඔබේ සලස්මට අනුව එදා දවසේ මොකද සිද්ධ වෙන්නේ මොකද ඒ අරමුණ ඒකත් අපි පැහැදිලි කරමු මේ සංවාදයේ එක තර්කානුකූල තැනකට ගෙනියන්න. ඔව් එකක් තමයි අපි අර මුලින්ම පැහැදිලි කරා වගේ අපි සයිටම් සටන පටන් ගත්තෙම ඒක එතනින් අවසන් කරන්න නෙවෙයි. සයිටම් කියන්නේ අපි නිදහස් අධ්‍යාපනයේ දිනා ගැනීමේ අරගලයේ තියපු එක පියවරක් විතරයි. ඒ පඩිපෙළේ තියපු එක පිම්මක් විතරයි අපි නිදහස් සයිටම් අහෝසි කිරීම කියන කතාව. ඒතකොට දැන් සයිටම් අහෝසි. සයිටම් අහෝසි කියන්නේ සයිටම් පොරෝපාදි කඩේ අහෝසි නැති. නමුත් අධ්‍යාපනයේ විකුණන සෞඛ්‍ය විකුණන ප්‍රතිපත්ති මේ කාර්යයට දාන්න. ප්‍රතිපාදන වෙන් කරන්නේ නැති එකේ සිට මේ පද්ධතියම මේ පද්ධතියේ මැදිහත් වෙන එක කියන්නේ මේවට ප්‍රතිපාදන වෙන් කළා මේව පවත්වාගෙන යන දාලා මැදිහත් වීම කරන එක රාජ්‍ය සම්පූර්ණ අයින් වෙන්නේ නැහැ. රජයේ මේ වගකීමේ සම්පූර්ණ ඉවත් වීමේ බරපතල විදිහේ සූදානමක් තියෙනවා. ඒකට අන්නේ ඒකට දාලා අපි සටනක් ගන්න කොහොමද? ඔන්න ඔය සාකච්ඡාව අපි සයිට් මාර්ගලේ මුලදී නම් තිබුණා. අපිට සම්බන්ධ වෙච්ච සමහර සංවිධානය අහපු එකක් තමයි අපෙන් ඇහුවේ වෛද්‍ය අධ්‍යාපනයේ විකුණන එක විතරද විරුද්ධ? සයිටම් මේ ආයතනයට විරුද්ධ. අපි කොහොම පැහැදිලි උත්තර තමයි නෑ. අපි විරුද්ධ මොනෑම හෝ ශේෂ්ත්‍රයක් ඉගෙනනවා නම් ලාභ අපේක්ෂාව සඳහා අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ කියන ශේෂ්ත්‍ර මොනවා හරි ඉගෙනනවා අපි ඒකට විරුද්ධයි. අපි ටියුෂන් කරනකොට අපි එකඟ නෑ. අපි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනකොට එකඟ නෑ. නමුත් එහෙනම් මේ ප්‍රතිපත්තිය විරුද්ධ අරගලයක් සම්බන්ධ කිරීම එන්නේ. ඒ නිසා තමයි අපි සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය කියලා සයිටම් අරගලය වෙනුවෙන් නිර්මාණය කරපු ව්‍යාපාරේ දැන් අපි නිදහස් අධ්‍යාපන උදෙසා වෙච්ච ව්‍යාපාරයක් වුණා පත් කරන්න යන්නේ. ඒතර 15 වෙනිදා අපේ බලාපොරොත්තු තමයි අපිට මේ ව්‍යාපාරය පිළිහිර ගෙන්න. මිනිස්සුන්ට කියන්න ඕනේ මෙන්න අපි අලුත් පියවරක් තිබ්බා. ඒ නිසා තමයි අපි තේමාව පවා ගත්තේ සයිටම් අහෝසි නිදහස් අධ්‍යාපන අරගලයේ නව මාර්ගකට සිසුජන සමුළුවේ.
ඒතර මේ සමුළුවේදී වෙන වැඩේ තමයි එකක් අපි මේකේ නම කියන්නේ සයිට විරෝධී සෘජන ව්‍යාපාරයේ කියන නම නිදහස් අධ්‍යාපනයේ දිනා ගැනීම සඳහා වෙච්ච ව්‍යාපාරයක් ලෙස නම වෙනස් වෙනවා. ඒතර නම යෝජනා කරනවා අපි එදාට සමුළුවේදී. ඊට පස්සේ අපි සමුළුවේදී යෝජනා ප්‍රමාණයක් සම්මත කරගන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් පාසල් අධ්‍යාපන ඉඳලා ලංකාව. කියන්නේ ලංකාවේ පොදුවේ ගත්තට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න, සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න පොදුවේ අයිතින් දිනා ගැනීම සඳහා වෙච්ච එකඟතාවයක දෙනවා අපි එතන ඉන්න බලවේගත් එක්ක. පොදුවේ මේ එකඟතාවයට ඇවිල්ලා අපි හිතන එතනින් එහාට මේ සමුළුව කරන එකේ ප්‍රධාන බලාපොරොත්තු තමයි මේ එකඟතාවයේ මත වැඩ කරන්න පුළුවන් පිරිසක් එකට එකතු කරගෙන එතනදී මේ එකඟතාවයේ මත ඉදිරියේදී වැඩ කරන්න දාන සැලසුමක් ඉදිරිපත් කරනවා. අපි ඉදිරි පෙළ පැහැදිලි කරන එක තමයි මේ සමුළුවේ දෙන්නේ. අපි හිතනවා සමුළුවෙන් පස්සේ තමයි වැඩේ තියෙන්නේ. කියන්නේ මහා පොළොවට බහින වැඩේ තියෙන්නේ මේ සමුළුවෙන් පස්සේ. ගමට යන්න, දිස්ත්‍රික්කයට යන්න, ඊපස්සේ වැඩබිමට යන්න, පාසලට යන්න, විශ්වවිද්‍යාල ඇතුලේ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන තිබුණේ ගණනාවක් කඩපණ කරලා තියෙන්නේ. තාක්ෂණ විශ්වවිද්‍යාල පද්ධතිය නැහැ, කෘෂි විද්‍යාල පද්ධතිය නැහැ. ඊට පස්සේ ගුරු පුහුණු ආයතන තිබුණු ටික අඩපණ කරලා තියෙන්නේ. මේ සියල්ලටම අදාළ වෙච්ච ඖෂධ හිගිය කියන එක බරපතල එකක් වුණාපත් වෙලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහින් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා අධ්‍යාපන ශිෂ්‍ය සෞඛ්‍ය ශිෂ්‍ය. මෙන්න මේවට මැදිහත් කරන වැඩපිළිවෙලක් අපි යෝජනා කරනවා. මේ වැඩපිළිවෙලට එතන අනුමැතිය අරගෙන ඒ සම්බන්ධන සංවිධාන මේ සම්බන්ධන සහෝදර සහෝදරියන් සිරිදර ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙලක් සඳහා අඩිතාලම සැකසෙන එක තමයි මේ 15 වෙනිදා සමුළුවේ අපි බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ඒක සම්බන්ධයෙන් කෙලින්ම අපි සයිට් මාර්ගලේ කරා. මේ අපි මේ අරගලේ ඊළඟ පියවර තමයි කියන සූදානම් වෙන්නේ. මතක තියාගන්න ඇමරිකානු නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා ශ්‍රී ලංකාවේ නායකයා මෛත්‍රීපාල සිරිසේන දක්වාම 2018 අගෝස්තු මාසයේ කොට පැරදිලි ඉවරයි. ලෝකෙන් තිබුණේ අරුබුද මුන්නක අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන මහා සොයායම ලෝකෙටම අදාළයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගොඩනගන්න ඕනේ, රට ගොඩනගන්න, ජාති ගොඩනගන්න, ජාති කියන පළල් අර්ථේ සහ වඩා යහපත් සමාජයක් ගොඩනගන්න. අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නේ සියල්ල විකුණන්න බෑ. කවුරු හිතනවා නම් ඕනම දෙයක් විල කරන්න පුළුවන් කියලා ඕනම දෙයක් විල කරන්න බෑ. මේ වෙළඳපොළ යාන්ත්‍රණය දැන් පරාදයි. ඒ වෙළඳපොළට ඉදිරියට කොහොමද මහ පොළවේ මනුෂ්‍යත්ව ගාගෙන එන්නේ කියන මහා අරගලේ තමයි නිදහස් අධ්‍යාපනයේ පිටිපස්සේ තියෙන ඓතිහාසික කතාව. ඒ සඳහා යලිත් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ මොහොත සමුගන්නවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සතම් භූමියේ සිට ඔබට ජය.